අවසාන දවසේ කලින් දවසේ කතා කරා තරංගයේ කොටස් කියලා ලොකු දෙයක් කතා කරන්න ඕනේ නැහැ. එහෙම දෙයක් නැහැ. සංඛ්‍යාතයේ තිබ්බ සංඛ්‍යාතය කියන්නේ තප්පරයක ඉඳි කරන චක්‍ර ගන්න. ඊළඟට ආවර්ත කාලය කිව්වේ එක් චක්‍රයක් යන්න, ඒ කියන්නේ එක වටයක් යන්න ඒ කම්පනයක් ඇති කරන්න ගත වෙන කාලයට. ඒකට ආවර්ත කාලය සංඛ්‍යාතයත් එක්ක ප්‍රතිලෝම සමානුපාතිකයි. එතකොට ආවර්ත කාලය සංඛ්‍යාතයත් එක්ක ප්‍රතිලෝම සමානුපාතිකයි, සංඛ්‍යාතයත් ඒකත් එක්ක ප්‍රතිලෝම සමානුපාතිකයි. එතකොට t සමානයි 1/f කියලා අපිට සමීකරණයක් විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ අපි තරංගායාමය කියලා තරංගායාමය කිව්වේ තරංගේ කලා වෙනස 2.5 වෙන අනුයාත ලක්ෂණයක් කියන්නේ. මෙන්න මේ මෙතනයි ඊට සමාන පටන් ගන්න තැනකුයි. පස්සේ යන්න වීඩියෝ. ඊට වෙනවනේ ස්ක්‍රීන් ෂෙයාර් එක. ටිකක් ඒක විතර නෙමෙයි. දැන් මම කරපු එකක්වත් මේක පෙවුන්නේ නැහැ. මක්නම් පෙවුනද? පෙවුනද? මේ අත හොරවන එක පේනවද? ඒ දැන් තමයි ඔව් දැන් හරි. ඉස්සෙල්ලා පෙවුනා. මේ ලැප් එකේ තමයි උඩ තියෙන්නේ. කරන්ට් දෙයක් නැහැ. අර අප්ලෝඩ් වෙනවනේ තාම. මේ අප්ලෝඩ් වෙනවනේ මේ මගුල හදේ ඉතින් කොහොමද හරි. හරි. එතකොට මේ මෙතනින් තමයි මේක පටන් ගන්නෙ. ආයෙ මෙහෙන් ගිහලා මෙතනින් පටන් ගන්න. එතකොට එක තරංග මේ ආවර්ත කාලයකට අදාළ කියන්නේ තරංගයේ එක චක්‍රයක්. එතකොට ඒ චක්‍රයේ ආරම්භක දිනය අවසාන දිනය අතර වෙනස 2.5. ඒතර අන්න ඒ වගේ 2.5 වෙන තැන් දෙකකට අපි කියන්න පුළුවන් තරංගායාමය කියලා. මෙතනයි ගත්තත් තරංගායාමයේ 2.5. නිම්න දෙකක් මෙතනයි ගත්තත් 2.5. ඊට අමතරව මේ මැද තැනකුයි ඊට අනුරූප මෙන්න මෙහෙන් තියෙන තැනයි ගත්තත් ඒක 2.5. ඒතර 2.5 වෙන තරංග කලා වෙනස 2.5 වෙන මේ ලක්ෂණයක් අතර දුර තමා පරතරය එනතර පරතරය තමා තරංගායාමය කියලා කියන්නේ. ඉස්සරහදී ආයේ හම්බ වෙන ඉඳලා ප්‍රශ්නයක් නෑ. තරංග වේගය කිව්වේ තරංගයේ තප්පරයකදී යන දුර. ඒතර අපි ඒක ගත්ත v සමානයි f ලැම්ඩා කියලා. ඊට පස්සේ තරංග චලිතය කියලා එකක් කිව්වා. තරංග චලිතය කිව්වේ මේක මේ ටික ලොකු නිර්වචනයක්. එකිනෙකට අනුබද්ධව තියෙන අනුයාත දෝලක වල පොඩි තරංග මේ නිල් පාටින් යන එක දෝලකයක්, රතු පාටින් යන එක දෝලකයක්. අන්නේ ඒවා දෙක අනුබද්ධව අනුයාතව තියෙන්නේ. කෙනෙකුට සම්බන්ධ වෙලා ළඟ දෝලන කලාව අනුක්‍රමණයෙන් වෙනස් වන පරිදි සිදුවන ආවර්තීය දෝලන කලාව කියන්නේ තරංගයට අනුරූප සරල අනුවර්තීය චලිතයක් නේ කියන්නේ. මෙතනදී කලාව කියන්නේ සරල අනුවර්තීය මේ චලිතයේ දෙන වස්තුව භ්‍රමණය වෙච්ච කෝණය. එතකොට ඒ කෝණයේ තරංගයේ යද්දී අඩු වෙනවා ටික. එහෙම දෝලන කලාව අනුක්‍රමයෙන් වෙනස් වෙවි සිදුවන ආවර්තීය දෝලන රාශියක්. මේ දෝලන වෙන්නේ ආවර්තීය කාලයක් විශේෂ කාලයක් ඒ දෝලන රාශියන් මගින් ශක්තිය ප්‍රගමණය වීම. එතකොට තරංගයක් ප්‍රගමණය වෙද්දී ශක්තිය ඒත් එක්කම ගමන් කරනවා. එතකොට ඉතින් අපි එතනින් ඉවරයිනේ. ඔරකන්ට වගේ වෙනකම් කරා. ඊට පස්සේ හරි. තරංග එතකොට අපිට දැන් මේ වෙද්දි සමීකරණයක් ඇවිත් තියෙනනේ v සමාන f ලැම්ඩා කියලා. මේක විශ්වයේ තියෙන ඕනෑම තරංගයකට දාන්න පුළුවන්. ඔකී අපි කතා කරපු පේපර් එකේ කොහෙද තිබ්බනේ? මේක තිබ්බ මොකද්ද? මේ එතකොට v සමාන f ලැම්ඩා අද ගැන තිබ්බ විස්තරයනේ. ඔව්. ඕනෑම සමීකරණයකට දාන්න පුළුවන්. හරි. එතකොට මේකේ
වේගයේ සාමාන්‍ය තරංගයක වේගය නියතයි v f වැඩි වෙද්දී ලැම්ඩා අඩු වෙනවා ලැම්ඩා වැඩි වෙද්දී f අඩු වෙනවා ඒ වගේ ප්‍රතිලෝම සම්බන්ධතාවයක් තියෙනවා f ගේ සහ ලැම්ඩාගේ එතකොට අපි මම ගන්නකො අපේ ප්‍රස්ථාරයක් ගන්න ඕනේ v සමානයි f ලැම්ඩාගේ ප්‍රස්ථාරයක් ගන්න යන්නේ මේකේ v නියත කරගත්තම අපිට එනවනේ f සමානයි f සමානුපාතිකයි එකයට ලැම්ඩා කියලා නේ මේ v උක්ත කරන් v නියත කරන් මේව නියත කරා f උක්ත කරා එතකොට f ප්‍රතිලෝම සමානුපාතිකයි ලැම්ඩා කියලා නැත්නම් f සමානුපාතිකයි එකයට ලැම්ඩා කියලා එනවා දැන් මේකට මම ප්‍රස්ථාරයක් අඳින්න යන්නේ ලොකු දෙයක් නෙමෙයි එතකොට මම x අක්ෂයට ලැම්ඩා ගන්නවා y අක්ෂයට සංඛ්‍යාතය ගන්නවා බිඳුව එතන මේ ප්‍රතිලෝම සම්බන්ධතාවයන් ප්‍රස්ථාරය මෙන්න මෙහෙම යයි මේ ප්‍රස්ථාරේ මම මෙතනයි ගෑවුවේ නැහැ අක්ෂ දෙකට ඇයි ගෑවුවේ නැත්තේ මෙතනින් මම ගෑවුවොත් සංඛ්‍යාතයේ ඒක බිඳුවක් එන්නේ නේද? බිඳුව වෙන තැනක් අනන්තය. ඔව් එතකොට සංඛ්‍යාතයේ බිඳුවක් වුණොත් එහෙනම් අනිත් පැත්තෙන් තරංගායාමයේ අනන්තයක් වෙනවා මේ පැත්තේ මෙතන මේක අක්ෂයට ගෑවුවොත් තරංගායාමයේ බිඳුවක් වෙනවා තරංගායාමයේ බිඳුවක් වුණොත් මොකද වෙන්නේ සංඛ්‍යාතය අනන්ත වෙනවා එහෙම වෙන්නේ නැති නිසා තමයි ඒක මම ගෑවුවේ නැත්තේ උත්තර මම ලියන්නම් බිඳුව f සමානයි බිඳුව විට ලැම්ඩා අනන්තය වේ කියලා ලියන්න ලැම්ඩා සමානයි බිඳුව විට සංඛ්‍යාතය අනන්ත වේ කියලා ලියන්න හරි කොට අපි ප්‍රස්ථාරයක් ඇඳා ඉතින් f සමාන v සමානයි f ලැම්ඩා එකයි එතකොට තරංගයේ විස්තරය කියන්නේ ලොකු දෙයක් නෙමෙයි ඒක මේ තරංගයේ ඇති කරන උපරිම විස්ථාපනයට තමයි විස්තරය කියලා කියන්නේ කියන්නේ දෙපසට ඇති කරන උපරිම විස්ථාපනයට තමයි විස්තරය කියලා කියන්නේ හරි දැන් අපි යමු තරංග වර්ග කර කිරීම කියන එකට කියන්නේ මෙහෙම තරංග වර්ග කරන ක්‍රම කිහිපයක් අපිට තියෙනවා. කියන තරංග ගැන ඉගෙන ගන්න නේ අපි යන්නේ. ඒ ඉගෙන ගැනීම පහසු වෙන්න අපි තරංග වර්ග කිහිපයකට බෙදන්න පුළුවන්. පළමු වර්ග කිරීම කරමු කොහොමද? හරි. ඒකට තරංග වර්ග කිරීම කියලා මම දන්නේ තරංග වර්ග කරන්නේ ඉගෙන ගන්න ලේසියට. සත්තු ගැන ඉගෙන ගද්දී හැම සතා ගැනම ඉගෙන ගන්නෑ නේ. ඒ වගේ තමයි. පළවෙනි වර්ග කිරීම කියලා මේකට කියන්න පුළුවන්. audio input පළවෙනි වර්ග කිරීම. පළවෙනි වර්ග කිරීම යටතේ මම බෙදනවා දෝලණය වන ප්‍රභේදය අනුව. මම මේක වචනේ ලියලා පස්සේ කියන්නේ මොකද්ද කියලා. දෝලණය වන ප්‍රභේදය අනුව කියන්නේ එහෙම නෙමෙයි. දෝලණය වෙන ප්‍රභේදය අනුව කියලා එකකින් බෙදන්න පුළුවන්ලු වර්ග කරන්න පුළුවන්ලු තරංග මේ ක්‍රම දෙකකට.
ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මේක. අපි අර ජල තලයේ කියන්නේ අර පොකුණකට ගලක් ගහපුවම පොකුණුම තියෙද්දි මේක මැදටම ගලක් මෙතනට ගහුවොත් ඕකෙන් මෙහෙම වෘත්තාකාරව මොනවද යන්නේ? රළ මොකද මේකට කියන වචනේ? මොකද්ද මොකද්ද තරංග පෙරමුණු. ඒ අර රැලි වගේ යනවට කියන තරංග පෙරමුණු කියලා. එතකොට එතන මෙන්න මේ දිශාවට තරංගයක් යනවා කියලා. ඔහොම යද්දී අපි ඔක පැත්තෙන් බැලුවොත් මෙහෙමනේ. මේ තමයි ජල පෘෂ්ඨය. ජල පෘෂ්ඨයේ මේ විදි දැන් මෙහෙම අර රැලි ගහන ස්වභාවය තියෙන්නේ. තව ජල පෘෂ්ඨයෙන් මෙන්න මේ දිශාවට තමා තරංගය යන්නේ. ගල මෙතනට ගැහුවේ. මෙහාට නෑන්නේ. ඒකට ජල පෘෂ්ඨය මේ වෙද්දි හොම තියෙනවා. මේ පැත්තට තරංගය මගින් ශක්තිය ප්‍රචාරණය වෙනවා. කොහොමද ශක්තිය ප්‍රචාරණය වෙනවනේ? එතකොට දැන් තරංගය ගියාට බලන්න මෙන්න මේ වගේ තැනක තියෙන ජල අංශුවක්. මේ තරංගය යද්දි මෙන්න මේ වගේ ස්වභාවයක් තියෙනවා. තව මොහොතකින් තරංගය මෙහෙම වෙන්න පුළුවන් නේ. කියන්නේ ඕක ඔය මෙහෙම දිගට යන එකක් නේ. යනවා වගේ අපිට පේන එකක් නේ. හැබැයි මෙන්න මේ ඔතන තියෙන ජල අංශුවක් මෙයාගේ අපි එන්දු ප්‍රස්ථාර අවස්ථා කිහිපයකදී තව ටිකක් කොහොමද ඉන්නේ? කොහොමද ප්‍රස්ථාරය එන්නේ? මේකේ කාලවලින් යන්නේ. එතකොට මේ රතු අංශුවේ මෙතන තියෙන ජල අංශු මෙහාට යෑමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද වෙන්නේ? ජල අංශුව එකම තැන උඩ පල්ලෙහා යනවා. ඔහොම එකම තැන උඩ පල්ලෙහා යනවා. මට මෙතන තියෙන්නේ ඒ එකම අංශුවම තමයි. ඒ අංශුව තමයි උඩ පල්ලෙහා යෑමක් සිද්ධ වෙන්නේ. තරංගය මේ දිශාවට ප්‍රචාරණය වුණා කියලා ඒ පැත්තට ජල අංශුවේ නැත්තම් ඒක ගමන් කරන මාධ්‍යයේ අංශු ගමන් කරන්නේ. එතකොට මේක අපි මේකේ ජලය අයින් කරොත් මේ උඩ පල්ලෙහා යන්නේ ජලයනේ. ජලය අයින් කරොත් මේ තරංගයට යන්න විදිහක් නැහැ. එතකොට තරංගේ ප්‍රචාරණය වෙන්න මේ ජලය කියන මාධ්‍යය එයාට ඕනේ කරනවා. එතකොට මේ ජලය කියන මාධ්‍යයේ තියෙන අංශු තරංගයේ ගමන් කරන දිශාවත් එක්ක තරංගයත් එක්ක යන්නේ නැහැ. එහෙම ගියොත් ගලක් ගහපු ගමන් මුහුදර ගලක් ගැහුවොත් අර ගහපු තැන වලක් හිටිනවා වතුරේ. අර වතුර ඔක්කොම අනිත් පැත්තට ගිහින්. එහෙම වෙන්නේ නැහනේ. අපිට පේන්නේ එතනින් රැලි යනවා විතරයි. ඒ රැල්ල යද්දි ඒ වතුර සරලනුවර්ති චලිතය වගේ නේ උඩ යනවා පල්ලෙහා යනවා උඩ පල්ලෙහා යනවා දිගටම නේ. ඒතර එතන තියෙන ජල අණුව එතනමයි තියෙන්නේ. එකම තැන උඩ යනවා. බේසමකට කඩදාසි බෝට්ටුවක් දාලා ගලක් ගහලා බලන්න. මෙහෙම කොටලා හරි බලන්න. රැලි හැදුවට බෝට්ටුව එහාට යන්නේ නැහැ. බෝට්ටුව මොකද එකම තැන උඩ පල්ලෙහා යන්නේ. හරි. එතකොට ඔය එක තරංග જાතියක් මම ඔය කිව්වේ. මම මේ ජල පෘෂ්ඨෙන් ආදේශනය කරේ එක තරංග જાතියක්. ඒ තරංගේ ප්‍රචාරණය වෙන්න දැන් මෙතන නම් ජලය වුණා. ඒ වගේ එක මාධ්‍ය ඕන වෙන්නේ. තව තරංග જાතියක් තියෙනවා. දැන් සූර්යාගේ ඉඳන් අපිට ආලෝකය ලැබෙන ප්‍රභවය සූර්යානේ. එතකොට මම කිව්වොත් හැම තරංගයක්ම ප්‍රචාරණය වෙන්නේ මම මේ දැන් කියපු විදිහට කියලා. සූර්යාගේ ඉඳන් පෘථිවියට ආලෝකය එද්දී ඒ ආලෝක විකිරණය එද්දී ඒ අභ්‍යවකාශය හරහානේ ඉන්නේ. අභ්‍යවකාශය කියන්නේ රික්තයක්. ඒකේ මාධ්‍යයක් නැහැ. මුකුත් නැහැ. එහෙනම් ආලෝකය මම මේ කියපු විදිහට එන්න බෑනේ. එහෙනම් එහෙම මාධ්‍යයක් නැතුව ඉන්න පුළුවන්
මේ තරංග කට්ටියකුත් ඉන්නවා. ඒ කියන්නේ තරංග ප්‍රචාරණේ තරංගේ ගමන් කරන්න අර මෙතනදී ජලය ඕන වුණා වගේ අංශු මෙහෙට කරලා එහෙම යන්න ඕන උනේ නැහැ. ඒකට ඕන උනේ ඒකට මුකුත් ඕන උන්නේ නැහැ. අර අභ්‍යවකාශය වගේ තියෙන කිසිම මාධ්‍යංශයක් නැති ඒ මාධ්‍යයේ ඉඳන් උන අපේ පෘථිවිය කරා එනවා. එතකොට මම දැන් බෙදනවා ක්‍රම දෙක. මම හැඳින්වීමක් වගේ කිව්වේ. මේ ඔව් හරි. එතකොට තා චුට්ටක් කියන්නම්. දැන් අර වතුරට ගහපු ගලේ නම් ඒ කියන්නේ පළවෙනි අවස්ථාවේ ජල පෘෂ්ඨය ඇතිවෙච්ච තරංගේ ඔය මෙහෙම සරලනුවර්ති චලිතේ උඩ පල්ලෙහා යෙදුනේ කවුද? තරංගේ කෙලින් යනවා. හැබැයි මෙහෙම උඩ පල්ලෙහා ඔය ගියේ කවුද? මාධ්‍යයේ තිබ්බ මොනවාද? අංශු නේද? මාධ්‍ය අංශු කියන්නේ මෙතන නම් මොනවද? ජල අංශු. අපි ඔය මං කිව්වේ සූර්යයාගේ ඉඳන් ආලෝකය එන්නේ මාධ්‍යයක් නැතුව කියලා. ඒ කියන්නේ ධ්වනි ආලෝක තරංගනේ. ආලෝක තරංගයක් යනකොට මෙන්න මේ වගේ එකක් තියෙනවා. ආලෝක තරංගයේ එක දන්නවනේ එකිනෙකට ලම්බක තල තුනක මේ තියෙන සීන් එක. ආලෝක තරංගයක් බැලුවොත් මෙහෙම තියෙන්නේ. night time view. දැන් දෙන්නේ. මොනවාගේ night time 3G. මං දාගත්තා. අර වීඩියෝ එක අප්ලෝඩ් කරන්න උනා. නැත්නම් රවුටරේ සමහර වෙලාවට ස්ලෝ වෙනවා. මොහොමනේ තියෙන්නේ. ඔක මේක දන්න වෙති. මේ y අක්ෂය, මේ z අක්ෂය, මේක x අක්ෂය. එතකොට මේ එක නිල් පාට එක යන්න බලන්න y සහ x අක්ෂයේ මෙහෙම උඩට පල්ලෙහාට. මේ රතු පාට එක යන්නේ මේ z අක්ෂය. z අක්ෂය මේ කියන්නේ මෙහෙම. කියන්නේ මෙහෙම එකක් තියෙනවා. ඉවහින සීන් දාන්නේ. දන්නේ නැද්ද? සීන් දාන්නේ. ඔය කොයි දවසද කොයි කාලේ කියන්නේ මොන හරි දෙකට මේක O level වලත් තිබ්බා කෙමිස්ට්‍රි වල පළවෙනි පාඩමෙත් තිබ්බා. හරි. හවුලන්නේ. එතකොට මෙහෙම එක තලයක හුම යනවා. ඔය එයි මං එදා එන්නේ. ඒ සස්තර ගන්න අර එහෙම මාක්යක් කියන්නේ. ඒකට හරි එහෙම ඕනේ. නිල් පාට එකක් මෙහෙම මේ තලය යනවා. හරි. x අක්ෂයේ කියන්නේ මේ ඊට ලම්බක තලයේ තව එකක් යනවා. හරි. මේ තරංගය මෙහෙම තමයි අපිට පේන්නේ. ඒ කියන්නේ ආලෝක තරංගය. ආලෝකය. එතකොට මෙයාගේ තරංගය යද්දි දැන් රෙකෝඩ් එක රෙකෝඩ් වෙනවා. අපි නෙබ ඕක සර්ච් කරාට එන්නේ නැහැ තාම. කියන්න බෑනේ නම් කස්ටියෝ බලන්න එකක් තියෙනවා. මීම් හදලා දාද්දිනේ. ඒක ට්‍රෙන්ඩින් ගිහිල්ලා මීම් හදලා අර ඉනට අත තියන් ඉන්න මිනිහාගේ ලෝගෝ ප්‍රසිද්ධ වෙද්දි. හරි මේක විතර පොඩ්ඩක් මෙයා වෙනවා. මේ හරි. කොහොම හරි ආලෝක කිරණයක්
අපි බලද්දි මෙහෙම තියෙන්නේ. බලන්න මේකේ තල දෙකක දෝලණය වන මේ නිල් පාට එකයි රතු පාට එකයි තියෙනවා. මම මොනවද කියලා තාම කිව්වේ නැහැ දැන් නැති නිසා. දැන් මේ මෙතනදී ජල පෘෂ්ඨයේ ගියාන එකක් වතුර බේසමේ තරංගයක් යද්දි දැක්ක දෙක ජලාංශ උඩ පල්ලෙහා ගියා. ඒ වගේ මෙතන ජලාංශ උඩ පල්ලෙහා යන්නේ නැහැ. මේ හැබැයි වෙන මොකක් හරි එකක් ගිහින් තියෙනවනේ. මේකයි. මේකේ මේ එකක් මොකක්ද? එකක් චුම්බක ක්ෂේත්‍රයක්. චුම්බක ක්ෂේත්‍රයක්. මම මේක ඉවරයිනේ. නේ ඉවරුණා මෙන්න. Oh, හරි. you have this. අම්බෝ දුන්න නම් නේද සෝක් නේද එක්ගම වේරට. ඕකේ. හෙලෝ. Hello. උන්ගේ මාර්කටින් ප්ලෑන් එක ගැන මම කියලා උඹට විස්තර හම්බුනා කිය. ඔව්. ඒක දෙපාරක් හම්බුනා හරිය. හ්ම්. ඊට පස්සේ කියන මේ ප්‍රෝ එකට අප්ඩේට් කරන්න ටිකට් එහෙම ගත්තේ. ආසයි ඇති. හරි. එතකොට මේකෙන් මේ එකක් චුම්බක ක්ෂේත්‍රයක්. මොකක්ද දන්නේ? එකක් චුම්බක ක්ෂේත්‍රය. අනිත් එක විද්‍යුත් ක්ෂේත්‍රයක්. විද්‍යුත් ක්ෂේත්‍රයක්. එතකොට අර වතුරේ ගමන් කරපු එකේ ජලාංශු මෙහෙමනේ උනේ. මේකේ බලන්න විද්‍යුත් ක්ෂේත්‍රයක් මෙහෙම ගිහින්. මේ විද්‍යුත් ක්ෂේත්‍රය කියන්නේ මාධ්‍යයක් කියන්නේ අංශු නෙමෙයිනේ. හඳන්න බැරි දෙයක්. එතකොට ඒක විද්‍යුත් ක්ෂේත්‍රයක් මෙහෙම ගිහිල්ලා ඊට ලම්බකව චුම්බක ක්ෂේත්‍රයකුත් ගිහිල්ලා. එතකොට දැක්කද තරංග මේ වර්ග දෙකක්. මේ තරංග වර්ග දෙකම එකකට මාධ්‍යයක් වුණා අනිකට මාධ්‍යයක් වුණුන්නේ නැහැ. හැබැයි දැක්කද දෙකේම මොන හරි දෙයක් උඩ පල්ලෙහා ගියානේ. ජලයේ ගමන් කරපු එකේ ජලාංශ උඩ පල්ලෙහා ගියා වගේම මේකේ විද්‍යුත් ක්ෂේත්‍රකේ චුම්බක ක්ෂේත්‍රකේ උඩ පල්ලෙහා ගියා. ඒතර ඒ උඩ පල්ලෙහා යන්න මොන චලිතයද? සරල අනුවර්තී චලිතය නේදෙන්නේ. ඒ අනුවර්තීව යෙදෙන්නේ මොකක්ද කියන එක අනුව අපිට තරංග බෙදන්න පුළුවන්. ඒතර දැන් අපි මේ තරංග වර්ග දෙක කතා කර නම නොකියා කතා කරලා ඉවරයි. බලන්න. මෙතන මම ලියන්න මීට වඩා පොඩ්ඩක් ආවර්තීයව දෝලණය වෙන කියලා. නෑ අනුවර්තීයව sorry. අනුවර්තීයව දෝලණය වන ප්‍රභේදය අනුව. ඒ කිව්වේ අරක. වතුර ජල පෘෂ්ඨයේ හැදුණු තරංගයේ ජලාංශුවට පල්ලෙහා දෝලණය වුණා වගේ අර ආලෝකයේ සූර්යාගෙන් එන විකිරණේ ඉවත්තද විද්‍යුත් ක්ෂේත්‍රක චුම්බක ක්ෂේත්‍රකුයි දෝලණය වෙනවා. ඒ දෝලණය වෙන්නේ මොකක්ද කියන එක අනුව තරංග වර්ග අපිට
දෙකකට බෙදන්න පුළුවන්. පොඩි කාලේ අහලා තිබ්බට සීන් එක දන්නේ නැහනේ. මොනවද තමයි ඉගෙන ගන්න කොහොමද බෙදන්නේ කියලා. පොඩි කාලේ නිකන් කියන විතරේ යාන්ත්‍රික තරංග හොම කී. හරි. එතකොට පළවෙනි මේකෙන් ගන්න පුළුවන් පළවෙනි එක තමයි අපිට යාන්ත්‍රික තරංග කියන එක. එතකොට මේ යාන්ත්‍රික තරංග කියන එක අපි හඳුන්වලා දෙන්නේ කොහොමද මේ අපි වර්ග කරන නිර්ණායකයට අනුව අනුවර්තීය දෝලන ප්‍රභේදය මොකද්ද මේකේ යාන්ත්‍රික තරංග කියන්නේ? යාන්ත්‍රික තරංග කියන්නේ අර හරියට ජල පෘෂ්ඨයේ ඇති වෙච්ච තරංගය වගේ. නැත්නම් අර කඹයක් ගසලා කඹේ දිගේ ඇතිවන තරංගය වගේ. ශබ්දය යන්නේ ඒ අංශු වලින්. මොකද අභ්‍යවකාශයේ ශබ්දය යන්නේ නැහැනේ. ඒක. ඒතර භූමිකම්පා තරංග ඒ වගේ එක. ඒතර ස්ලින්කියෙන් අපි හදන තරංග වගේ. එතකොට ඒවල තියෙන මොන මාධ්‍යයක්ද? ද්‍රව්‍යමය මාධ්‍යයක්. කියන්නේ ද්‍රව්‍යමය කියන්නේ අපිට අල්ලන්න පුළුවන් මාධ්‍යයක්. ඒ ද්‍රව්‍යමය මාධ්‍යයේ අංශු තමයි එතන අනුවර්තීයව දෝලණය වෙන්නේ. ජල පෘෂ්ඨයේ ද්‍රව්‍යමය මාධ්‍ය තමයි ජලය. එතකොට වායුගෝලයේ ශබ්දය යනවා නම් ඒ ශබ්දයේ තියෙන ද්‍රව්‍යමය මාධ්‍ය තමයි වායු අංශු. ද්‍රව්‍යමය කියන්නේ අල්ලන්න පුළුවන්. දැන් අභ්‍යවකාශයේ ද්‍රව්‍යමය මාධ්‍යයක් තිබ්බේ නැහනේ. එතන දෝලණය වුණේ මොකද්ද? විද්‍යුත් ක්ෂේත්‍රයයි චුම්බක ක්ෂේත්‍රයයි. ඒවා ද්‍රව්‍යමයද? මේවා ශක්තිය. ඒ නිසා අපි යාන්ත්‍රික තරංගවල එයාගේ නිර්වචනය අපි ලියලා තියාගමු. මොකද්ද? ද්‍රව්‍යමය මාධ්‍යයක අංශුන්ගේ මොන දෝලනද? අනුවර්තීය දෝලන. නිසා ඇතිවන තරංග. මොන තරංගද? යාන්ත්‍රික තරංග කියලා කියනවා. ප්‍රශ්නයක් මොන හරි තියෙනවද? ගැටලුවක්? any questions තියෙනවද? නෑනේ. හරි. එතකොට යාන්ත්‍රික තරංග වලට උදාහරණ තමයි මොනවද? කියමු ජල පෘෂ්ඨයේ ඇතිවන තරංග කැටියෙන් ලියන්න. එතකොට ශබ්දය භූමිකම්පා තරංග, ස්ලින්කි දුන්නේ තරංග, කඹයක් ගසපුවම ඇති තරංග, ධ්වනි තරංග ඝන හෝ ද්‍රව හෝ වායු වර ඝන මාධ්‍යෙන් හරි ද්‍රව හෝ ඒ හැම මාධ්‍යෙම වෙන ධ්වනිය ගන්න පුළුවන්. ඒවා ඒකට උදාහරණ. ඊළඟට දෙවෙනි මේකටදී දෙවෙනියට අපි වර්ගය තමයි මොකක්ද? විද්‍යුත් චුම්බක තරංග කියන එක. විද්‍යුත් චුම්බක තරංග කිව්වේ මොකක්ද? අර කලින් අභ්‍යවකාශයේ සිට සූර්යයාගේ ඉඳන් ආලෝකය එනවා වගේ මාධ්‍යයක් තිබෙන හැබැයි අනුවර්තීයව දෝලණය වුණා මේ තියෙන විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක විද්‍යුත් ක්ෂේත්‍රයකනේ. ඒ නිසා එයාගේ නිර්වචන අපිට කියන්න පුළුවන්. දැන් මේ විද්‍යුත් ක්ෂේත්‍රය චුම්බක ක්ෂේත්‍රය තියෙන්නේ අක්ෂ දෙකකනේ. තල දෙකකනේ. එතකොට ඒ අතර කෝණය අංශක 90යි කියන්නේ ලම්බකයි. එතකොට එකිනෙකට ලම්බක තල දෙකක. අභිලම්බ ලම්බක තල දෙකක. අධික සංඛ්‍යාතයකින් දෝලණය වෙනවා. අධික සංඛ්‍යාතයකින් දෝලණය වෙනවා කියන්නේ මේ විද්‍යුත් චුම්බක විකිරණ අඩු සංඛ්‍යාත ඒවා නැහැ. ඒ කියන්නේ
වේගෙන් මේ චුම්බක ක්ෂේත්‍රයයි විද්‍යුත් ක්ෂේත්‍රයයි වේගෙන් දෝලණය වෙනවා. ඒක යාළගේ ලක්ෂණය. එතකොට එහෙම එකිනෙකට ලම්බක තලවල අධික සංඛ්‍යාතයකින් සංකේත ගොඩක් එන තප්පරයකට ඇති කරන චක්‍ර ගාන වැඩි. එහෙම මම මේ ඇඩ් කරලා ඉන්නට ලොකු සංඛ්‍යාතයකින් දෝලණය වෙන විද්‍යුත් ක්ෂේත්‍රකුයි චුම්බක විද්‍යුත් ක්ෂේත්‍රකුයි චුම්බක ක්ෂේත්‍රකුයි නිසා ඇතිවන තරංග වලට තමයි අපි කියන්නේ විද්‍යුත් චුම්බක තරංග කියලා. එතකොට එකිනෙකට ලම්බක තලවල අධික සංඛ්‍යාතයකින් කියන්නේ සංඛ්‍යාතය ඇත්තටම යාළක වැඩි. අධික සංඛ්‍යාතයකින් දෝලණය වන එක ක්ෂේත්‍රයක් විද්‍යුත් ක්ෂේත්‍රයක් අනික චුම්බක ක්ෂේත්‍රයක්. ඒ ක්ෂේත්‍ර දෙක නිසා ඇතිවන තරංග වලට අපි කියනවා විද්‍යුත් චුම්බක තරංග කියලා. කලින් එක ඇති වුණේ කොහොමද? ද්‍රව්‍යමය මාධ්‍යක අංශුන් අනුවර්තීය දෝලන නිසා. එතකොට බලන්න නිර්වචනය ඇවිත් තියෙන්නේ අර අපි තෝරගත්ත නිර්ණායකයේ මත අනුවර්තීය දෝලණය වෙන ප්‍රභේදය තමයි මෙතන කියලා නිර්වචනය පැහැදිලි කරලා තියෙන්නේ. ඒතර මේකේ නිර්වචනය විද්‍යුත් චුම්බක තරංග වල ලියමු. එකිනෙකට අභිලම්බ තලවල ලම්බක තලවල කියලා අධික සංඛ්‍යාතයකින් යුතුව අධික සංඛ්‍යාතයෙන් යුතුව දෝලණය වෙනවා. දැන් නම් ටිකක් ෆ්ලැග් වුණා වගේ. එහෙමද? ෆෝන් එකද කටහඬද? දැන් ලියන. අධික සංඛ්‍යා දෝල කියලා තියෙනවද දැන්? ඔව්. එහෙනම් මගේ ලැප් එකේ තමයි හිමින් යන්නේ. අධික සංඛ්‍යාතයකින් යුතුව දෝලණය වන මොනවාද? විද්‍යුත් ක්ෂේත්‍රකුයි චුම්බක ක්ෂේත්‍රකුයි. එතකොට විද්‍යුත් හා දෝලණය වන විද්‍යුත් හා චුම්බක ක්ෂේත්‍ර දෙකක්. ක්ෂේත්‍ර දෙකක් නිසා දෙකක් හේතුවෙන් නැති වෙන තරංග තමයි විද්‍යුත් චුම්බක තරංග කියන්නේ. එතකොට වාරි භාගිකයගේ නිර්වචන අහන ප්‍රශ්න එනවානේ. වාරි භාගය තියෙන්න දන්නේ නැහැ ඉතින්. දුන්නොත් එකපාර අර තේරි අහන ප්‍රශ්න තිබ්බොත් මේ වගේ ඒවා අහන්න ඉඩ තියෙනවා. අපි කියන කෙරෙන් විභාගය ලියන්න ඉන්න. කෙලින් මේලව. නිර්වචන දෙක මතකයේ පොඩ්ඩක් තියාගන්න හොඳයි. මොකද මේ කොටස්සේ තියෙන්නේ දැන් අපි කතා කරන එකේ ප්‍රශ්න වගේ නැහැනේ. පාඩම් කරන්න වගේ එකක් නේ තියෙන්නේ. පාඩම් කරන්න වගේ හින්දා මේ වෙනම විදිහේ අවධානයක් දීලා අරවනම් ගණන් හදලා අපිට අවධානය ගන්න පුළුවන් නේ. ඒක පුළුවන් කරගෙන මේකට අර බයෝ උද්ගලයන්ට වැඩි වාසිදායක වුණු කොටසක් පාඩම් කරන්න ගන්නට නිසා. හරි. තර විද්‍යුත් චුම්බක තරංග වලට උදාහරණ විදිහට ආලෝකය අපිට හොඳටම තියෙන එක තාපය තාප විකිරණ ඒකට ඒකේ අදෝරක්ත කිරණ වෙන්න පුළුවන් මේ වගේ දේවල්. දැන් සූර්යාගෙත් එක්ක තාපයක් එනවනේ ආලෝකය වගේම අදෝරක්ත කිරණ විදිහට ආන්නේ එක. ඒතර පාරජම්බුල විකිරණ X කිරණ අභ්‍යන්තර මේවා ගන්න. ඊට පස්සේ ගැමා කිරණ කියලා තියෙනවා. මයික්‍රෝවේව් සුද්ධ තරංග ගුවන් විදුලි තරංග රූපවාහිනී තරංග ඒවා සම්ප්‍රේෂණයට මාධ්‍යයක් ඕන වෙන්නේ නැහැ. ඒවල එකිනෙකට ලම්බක තලවල දෝලණය වෙන
අධික සංඛ්‍යාතයක් තියෙන විද්‍යුත් හා චුම්බක විකිරණ දෙකක් නිසා තමයි ඒ තරංග ඇති වෙන්නේ. එතකොට ඔය කිව්වනේ විද්‍යුත් චුම්බක තරංග වලටම උදාහරණ ගොඩක්. ආලෝකය, තාපය, කියන්නේ අදෝරක්ත කිරණ, පාරජම්බෝල, එක්ස් කිරණ, ගැමා කිරණ, පස්සේ ශුද්‍ර තරංග, රූපවාහිනී, ගුවන්විදුලි තරංග ටිකට එකතු ඒ තරංග එකට අරන් අපි ලස්සනට පෙළ ගස්සපුවම අපි ඒකට මොකක්ද කියලා කියනවද? විද්‍යුත් චුම්බක තරංග ටික එකට අරන් ලස්සනට පෙළ ගස්සපුවම මොකක් කියනද ඒකට? චුම්බක වර්ණාවලිය. හරි. ඒ ටික ලස්සනට අපි පෙළ ගැසුවම අපි ඒකට කියනවා විද්‍යුත් චුම්බක වර්ණාවලිය. විද්‍යුත් චුම්බක වර්ණාවලිය. බෙල්ල කැඩලා වගේ පේන බයක් තියෙනවා. බෙල්ල කැඩලා වගේ. අර විද්‍යුත් චුම්බක වර්ණාවලිය කියන විද්‍යුත් චුම්බක කිරණ ටික අපි ලස්සනට පිළිවෙලට පෙළ ගස්සනවා. අර විද්‍යුත් චුම්බක වර්ණාවලිය දැනන් ඉන්න ඕනේ. මොකද ප්‍රශ්න වලටත් එනවා. අපි ඇඳලා තියාගමු. ලොකු දෙයක් නෑ. මේක අඳින්න පුළුවන් පැති දෙකක් තියෙනවා. ඒ කියන්නේ සංඛ්‍යාතයක අඳින්නත් පුළුවන්, තරංගායාමයක අඳින්නත් පුළුවන්. ඒතර සංඛ්‍යාතය වැඩි නම් තරංගායාමය අඩුයි, තරංගායාමය අඩු නම් සංඛ්‍යාතය වැඩි. එතකොට අපි සංඛ්‍යාතයට අනුව අඳින්නොත් ඒකේ අනිත් පැත්ත තමයි තරංගායාමයට අනුව. මම දැන් අඳිනවා මෙතනින් අපිට A level වල දීලා තියෙන තරංගායාමයට අනුව ගෙන්දලා කියන්නේ. දිගටම දැක්කේ ඒවා මොන ඒ විදිහට අඳින්න. එතකොට මම අඳිනවා මෙහෙට මෙන්න. මම මෙහෙට ලියනවා මේ පැත්තට ලැම්ඩා වැඩි වේ කියලා. ලැම්ඩා කියන්නේ තරංගායාමයේ වැඩි වේ. ඒතර මම මෙතනින් අඳින්න පටන් ගන්න ඕන තරංගායාමයේ වැඩිම කෙනාද අඩුම කෙනාද? මෙයාට යන්න. කොයි එක්කෙනාද අඳින්න ඕනේ? අඩුම එක්කෙනාව අඳින්න ඕනේ. ඒතර මම මෙතන අපිට තියෙන තරංගායාමයේ අඩුම එක්කෙනා තමයි ගැමා කිරණ. ඊළඟට ඉන්න එක්කෙනා තමයි එක්ස් කිරණ. ඊට පස්සේ අපිට ඉන්න පාරජම්බූල කිරණ. UV කියලා කියන්නේ පාරජම්බූල අල්ට්‍රා වයලට්. ජම්බූල කියන්නේ දම් කියන එකනේ. ජම්බූල කියන්නේ දම් පාටද. එතකොට වයලට් කියන්නේ දම්නේ. පාර කියන්නේ අල්ට්‍රා කියන වගේ UV කියලා කියනවා. UV කොන ඇවිල්ලා දම් පාට. ඊට පස්සේ අපිට තියෙනවා දෘශ්‍ය ආලෝකය. දෘශ්‍ය ආලෝකය කියන අපිට පේන ආලෝකය. ඊළඟට තියෙනවා අදෝරක්ත ඉන්ෆ්‍රාරෙඩ්. ඊළඟට අපිට ඉන්නවා ශුද්‍ර තරංග කියන මයික්‍රෝවේව්ස්. ලිපේ තියෙන්නේ
මේ අවින්න එකෙත් ශුද්‍ර තරංග ඊට පස්සේ ටීවී තරංග කියන රූපවාහිනී තරංග. ටීවී එකෙන් අපිට ටීවී බලන්න එන ඒ තරංගේ ගොන් විදුලි ඒ ආයතන වලින් ගියොත් කණු වලින්ද ඒවා. ඊට පස්සේ ගෝන් විදුලි තරංග රේඩියෝ එකට එන තරංග. එතකොට ඔන්න නෙන්දා. එතකොට මේ තමයි අපිට තියෙන විද්‍යුත් චුම්බක වර්ණාවලිය. එතකොට මේ පැත්තට ලැම්ඩා වැඩි වෙනවා නම් අනිත් පැත්තට මොනවා වෙනවද? සංඛ්‍යාතය වැඩි වෙනවා. එතකොට එක පැත්තකට මතක තියාගත්තා නම් ඉතින් අනිත් පැත්ත කියන්නේ ඒක අනිත් පැත්තනේ. ඒක නිසා. එතකොට ගැමා කිරණ X කිරණ පාරජම්බූල දෘශ්‍යාලෝක කියන එක තමයි අපිට පේන්නේ. ඒ කියන අර පාට හත කියලා පේන්නේ. රතු කොළ නිල්දම් රතු තැඹිලි කරන කොල්ලා නිල් බෙද්දකි කියන එක. එතකොට මේ UV එකයි ඉන්ෆ්‍රාරෙඩ් කියන එකයි නම් කියන්න ආසයි. දැන් මේක දෘශ්‍යාලෝකයට බෙදුවම දම් පාට එන්නේ මේ පැත්තට. කොහොම තියෙනවා. මේ පැත්තේ තමයි රතු වලින් පටන් ගන්න. එතකොට මෙතනින් රන් තැඹිලි කන්න කොල්ලා නිල් ලිප්පේ දකි කියලා මේ පැත්තට එනවා. එතකොට පාර ජම්බූල කියන්නේ ජම්බූල කියන පාට වැඩි කියන එක තමයි කියන්නේ. වයලට් අල්ට්‍රා කියන එක. එතකොට මේ තියෙන වයලට්. එතකොට පාර ජම්බූල කියන්නේ දම් පාටට වඩා සංකේතය වැඩි එකක් නේ. ඒ නිසා තමයි පාර ජම්බූල අල්ට්‍රා වයලට් කියලා කියන්නේ. වයලට් එකට වඩා පොඩක් අල්ට්‍රා ප්‍රෝමැක්ස් කියන්නේ. ඒ වගේ නිසා තමයි කියන්නේ දම් පාටින් ඊළඟට ඉන්න එක්කෙනා හින්දා තමයි අපි කියන්නේ පාර ජම්බූල කියලා. මෙතන පටන් ගන්න රෙඩ් නේ රතු කියන්නේ රෙඩ්. එතකොට මේ අදෝ රක්ත කියන්නේ රතු තමයි. අදෝ කියන්නේ අධිධ්වනි තරංග අදෝධ්වනි තරංග අඩුයි කියන එක. එතකොට රතු පාටට වඩා අඩුයි. ඇත්ත නේද? රතු පාටට වඩා සංඛ්‍යාතය අඩු නිසා තමයි මේ අදෝ රක්ත වලට අදෝ රක්ත කියලා අපි කියන්නේ. එතකොට මේ දෙකේ නම් දෙක හැදුනේ එහෙමයි. ඉන්ෆ්‍රා රෙඩ්. හරි. එතකොට අපිට විද්‍යුත් චුම්බක වර්ණාවලිය මේ විදිහට පිළිවෙලට මතක තියාගන්නත් විදිහක් කියන්නද? අපිට O level කාලේ මේ ටීවී තරංග කියන එක කෙනා හිටියේ නැහැනේ. ඒක නැතුව මම ඊටු ටික මතක තියාගන්න ක්‍රමයක් හදාගත්තා. මම මතක තියාගත්තේ මේ පැත්තේ නම් සංඛ්‍යාතය වැඩි වෙන පැත්තට. එතකොට මම පටන් ගන්නවා. ගුවන් විදුලි, ශුද්‍ර, අදෝරක්ත, දෘශ්‍ය, පාරජම්බූල, X කිරණ, ගැමා කිරණ. ඔහොම බෑනේ. මේ හැම එකෙම මම පළවෙනි අකුර ගන්නවා. ගු. ටීවී තරංග තිබ්බේ නෑ එතකොට. ගු, ශු, ආ, දෘ, පා, X ගැමා. කියලා ලිව්වා. ගු, ශු කියලා මම ලියන්නේ. ගුෂු ආ දෘ පා X ගැමා. එතකොට රූපවාහිනී තරංග ඕකෙ මැද්දට දාගත්තා. ඒක ගොනු තරංග වලට පස්සේ. ගුෂු ආ දෘ පා X ගැමා ගුෂු ආ දෘ පා X ගැමා කියලා 10 වසර 3 වෙනි වාරේ විභාගයේ කවුද එක පේපරේ දැකලා ඕක අහලා තියනවා කියලා පේපරේට කලින් පාඩම් කරගත්තා. මැරෙනකම් මතක වුණේ තමයි. හරි. එතකොට ඒක මතක තියාගන්න. 10 වසර 3 වෙනි වාරේ පේපරේ කවුද එකක් දැකලා විද්‍යුත් චුම්බක වර්ණාවලිය අහලා තියනවා කියලා කියපු නිසා අපි ඔක්කොම විභාගයට කලින් ඕක පාඩම් කරගත්තා. අපිට කරගන්න අහලා තිබෙන්නේ වෙනම කතාවක්. කෙනෙක්කින් පොඩි ප්‍රශ්නයක් අහලා තිබ්බේ. මේ ඔක්කොම එක එක විදිහට පාඩම් කරගත්ත හදිසි නිසා මම පාඩම් කරේ ඔහොම. හොඳට මතක හිටියේ ඉතින් ඔය. හරි. එතකොට විද්‍යුත් චුම්බක වර්ණාවලිය මතක තියාගන්න එක එකට හොඳයි.
සහර MCQ වලදී උත්තර තෝරන්න දෙන්නේ. ආවොත් හරි ලේසි මතක නම් අය දැනින්න ඕනෙත් නැහැ. බලන්න ඕනෙත් නැහැ. ටක් ගාලා උත්තරේ හොයන්න පුළුවන්. ඊළඟට අපි බලමු මේ විද්‍යුත් චුම්බක තරංගවල පොඩ්ඩක් ඉන්න. මොකද යාන්ත්‍රික තරංග මෙතනින් ගත්තම යාන්ත්‍රික තරංගවල ಗುಣ කියලා වගේ තියෙන්නේ. එයා යන්න මොකද්ද මාධ්‍යයක් ඕනේ අනිවාර්යෙන්ම. උත්තරේ මාධ්‍ය අංශු අනුවර්තීව දෝලණය වෙනවා. ඊට පස්සේ අපි බලමු විද්‍යුත් චුම්බක තරංගවල ලක්ෂණ මොනවද කියලා. මෙහෙම ලියන්න. එයාගේ ලක්ෂණ කියලා මෙහෙම ලියන්න. කාගේ ලක්ෂණද? විද්‍යුත් චුම්බක තරංගයේ ලක්ෂණ. එයාගේ ලක්ෂණ කියලා අරයට මාධ්‍යයක් ඕනේ වගේ මෙයාට මාධ්‍යයක් ඕනේ නැහැ. පළවෙනි එක දාලා ලියනවා. ප්‍රචාරණය සඳහා මාධ්‍ය මෙහෙම කතරයක් දාලා ඔන්නේ කියලා දානවා. එතකොට මේ විද්‍යුත් චුම්බක ඕනෑම තරංගයක් රික්තයකදී යන්නේ එකම වේගයෙන්. මම ලියන්න ඕනෑම විද්‍යුත් චුම්බක වීචු කියලා ලිව්වා. විද්‍යුත් චුම්බක තරංගයක් රික්තයකදී එකම වේගයකින් යන්නේ. මේ වේගය දන්නවා අපි හොඳටම. ඔන්නටත් පෙරලන්න. 3/10ක වේගෙන් තමයි ඒක යන්නේ. 3/10ට. එතකොට අපි ගණන් මේ ශ්‍රේණි 1 අපරේට මීටර 3 ඩිග්‍රීම 10ට සෑහෙන වේගකින් යනවා. අපි දැන් ගණන් හදද්දී කෙමිස්ට්‍රි වල හරි මොකේ හරි v = ලැම්ඩා වලට ආලෝක තරංගයකට දැම්මොත් කියන්නේ අපි ඔය ගාන හදන්නේ පෘථිවිය ඉඳන්නේ. ඒතර පෘථිවිය කියන්නේ රික්තයක් නෙමෙයි. ඒත් අපි ආලෝකයේ වේගය කීය කියලා දාන්නේ 3/18යි කියලා දානවා. හැබැයි ඒක අර උපකල්පනයක් විතරයි. ඇත්තටම ආලෝකයේ වේගය වාතයේදී ඔයට අගයට වඩා පොඩ්ඩක් එහා මෙහා වෙනවා. 2 ගණක් තියෙනවා. 9 එහෙම වගේක් තියෙනවා. එතකොට ඕනෑම විද්‍යුත් චුම්බක තරංගයක් රික්තයකදී මේ 3 වැඩි කිරීම 18යි m ශ්‍රේණි එකක වේගින් යන එකත් එයාගේ ලක්ෂණය. අපි දන්න දෙයක්. එතකොට ඒ කියන්නේ 3 වැඩි කිරීම 10ට කියන්නේ ආලෝකයේ වේගෙම තමයි. එතකොට හැම විද්‍යුත් චුම්බක විකිරණයේම වේගය රික්තයකදී ආලෝකයේ වේගයට සමානයි කියලා අපි ගන්නවා. හරි. එතකොට දැන් මම වෙන්නප්පුවේ ඉඳන් කෑ ගහනවා මේ හලාවතට. ඇහෙන්න කෑ ගහනවා. හලාවත ඉන්නවා කියලා හිතන්නකෝ කවුරු හරි. ඇහෙයිද? මෙහි ඉඳන් කෑ ගැහුවට කවුරු හරි ඉන්නවා. පස්සේ කියන්න. ප්‍රයිවසි මෙහි ඉඳන් කෑ ගැහුවොත් ඇහෙන්න මොනාරි කියලා ඇහෙයිද? නැහැනේ. මම දඩ දාලා හැවුවොත් ඇහෙන්නේ නැහැ. මම මෙහෙන් ලොකු සංඛ්‍යාතයක શબ્දයක් කියවනවා හලාවතට ඇහෙයි කියලා. ඒ ඇහෙන්නේත් නැහැ. ඒතර මොකක්ද වෙන්නේ? අපි හිතමු මෙන් තියෙන වෙන්නප්පුව මෙන් තියෙනවා හලාවත. දැන් මේ ළඟින් යනද දැනෙන දුර. දැන් මම මෙතන ඉඳන් මෙතන ඉඳන් අර මෙගාෆෝන් එකක් තියන් කෑ ගහනවා. කෑ ගහද්දී ශබ්දය යන්නේ කොහොමද? දැන් අර වාතයේ
තියෙන වාතාංශු සම්පීඩනය කියන්නේ මේ වාතාංශු දෝලනය කරලා තමයි ශබ්දය යන්නේ. දෝලනයට මම කියන්න වාතයේ තියෙන වාතාංශ දෝලනය වෙවි තමයි ඒක ශබ්දය යන්නේ. එතකොට හලාවතින් නම් වෙන්නප්පුවට කියන පාරේ තියෙන පෘථිවිය කියන්නේ ගුරුත්වාකර්ෂණ බලයක් තියෙනවා. එතකොට ගුරුත්වාකර්ෂණ බලය නිසා ඔය වාතාංශ තියෙනවනේ වාතාංශ පොළොවට ඇද ගැනීමෙන් තියෙන. එතකොට මම කෑ ගැහැව්වට වාතාංශු වලින් මගේ තරංගය අරන් යන්නේ කැත්ත යනවා තමයි. හැබැයි වාතාංශු මෙහෙට මොහොම එයා එක්ක තරංගේ යනවා වගේ වාතාංශු ගුරුත්වය නිසා පල්ලෙහාට එනවා. එතකොට තරංගේ පොඩ්ඩක් කොහොම වෙලා කලාවතර කලින් උනොත් ටොප් ගාලා බිම වැටෙනවා. ඒ ගුරුත්වය නිසා අර වාතාංශු පල්ලෙහාට අදින නිසා ඒක සැහෙන දුරකින් වෙන්නේ මේ ඕක ටික ටික පාත් වෙනවා. ටොප් ගාලා බිම වදිනවා කියන්නේ බිම වදිනවා ලඟ වෙනවා ටිකක් මේක පාත් වෙනවා. හරියට අර මේ ස්නයිපර් අර දුර ඉඳන් විතර ඉන්නේ ගෑල් ළමයි දැන් කියන්නේ අර ස්නයිපර්ලා එයාලා හෙන දුර ඉඳ විදිනවනේ එයාලගේ තුවක්කුවෙන්. එතකොට අපි හිතමු මෙහෙම කන්දක් උඩ ඔහොම ස්නයිපර් කෙනෙක් ඉන්නවා මෙහෙන් ටාගට් එක දිනනවා. එතකොට එයා මෙහෙම කෙලින්ම ටාගට් එක ගත්තට උණ්ඩේ කෙලින්ම යන්නේ නැහැ. උණ්ඩේ යන්නේ ඊට වඩා පාතට. ඒ උණ්ඩය පල්ලෙහාට අදිනවා. ඒ වගේ තමයි ගුරුත්වය නිසා. තව උණ්ඩේ ඔහොම වදිද්දි අපි හිතමු ඕක උණ්ඩය ඔහොම අහකට හැරුණා වමට හෝ දකුණට හැරුණා. එහෙමත් වෙනවා. එහෙම වෙන්නේ. උලන් නිසා ওই බුලට් එක කොච්චර වේගෙන් ගියත් දෙපැත්තට ඕක පැද්දෙනවා. ඒ වගේ තමයි මේ ධ්වනි තරංග වගේ ඒවා යන්නේ වාතයේ. කියන්නේ මාධ්‍ය කියන්නේ. ඒතර මාධ්‍යයේ අංශු වලට මොන හරි බලපෑමක් කෙල්ල කරොත් ඒ තරංගයටත් බලපෑමක් වෙනවා. උදාහරණයක් විදිහට මාධ්‍ය අංශු ගුරුත්වයට ලක් කරොත්, කියන්නේ ගුරුත්ව ශේෂ්ත්‍රයකට ලක් කරොත් තරංගයේ යන දිශාවට බලපෑමක් සිද්ධ වෙනවා. හරියට අර තරංගේ පාත් වුණා වගේ හලාවතර යන තුන්නේ. ඒ වගේ තමයි එන්නේ. හලාවතර යනකන් එහෙන්නේ නැති වෙන තව හේතු තියෙනවා. මම එකක් කිව්වේ. එකම හේතුව ඔය පාත් වෙන එක නෙමෙයි. මේව ඔක්කොම තමයි කියන්නේ. එහෙම තරංගේ යද්දී ඔය අංශු වල මොනවාද? අපි දෙන ශක්තියක් තියෙනවනේ ඉන්න. ඔව්. අර යන්න ඒ ශක්තිය මොනවාද? එක ටික වැය වෙලා එහෙම එකක්. එහෙමත් වෙනවා. හැබැයි ඒක මං කිව්වේ ඒක තමයි මේක එකම ක්‍රමය නෙමෙයි. මේ මෙතන මට පෙන්වන්න දුන්නේ අර අංශු ගුරුත්වය නිසාත් ඕක වෙනවා කියන්නේ. එයාලා පල්ලෙහාට අදිද්දි තරංගය ටික පාත් වෙනවා. එතකොට මට එහෙම වෙනවා. ඊළඟට මට කියන්න ඕනේ අර මං කියපේත් හරිය නේද? උඹ කීප එකත් හරි. ශක්තියක් තියෙනවා. ශක්තිය වුණාම තරංගේ නවතිනවා. ඒක ඇත්ත. එතකොට ඒ යාන්ත්‍රික තරංගනේ. එයාලා තමයි මාධ්‍යයක පිහිටෙන් යන්නේ. හැබැයි විද්‍යුත් චුම්බක කරන මාධ්‍යයෙන් යන්නේ. එහෙනම් එයාලව ඒ වගේ එයාලා යන්නේ මාධ්‍ය කියන්නේ අංශුමය මාධ්‍යවල නෙමෙයිනේ. අංශු නැති මාධ්‍යක. එතකොට අංශුවේ ගුරුත්වයට එහෙම ලක් වෙන්නේ අංශු නැත්තම් ඒ මාධ්‍ය ගුරුත්වයට එහෙම ලක් වෙන්නේ නැහැනේ. මොනවා ගුරුත්වයට ලක් වෙන්නද අංශු? කියන්නේ ස්කන්ධයක් මතන ගුරුත්ව බලය ක්‍රියා කරන්නේ. විද්‍යුත් චුම්බකයක් කියන ක්‍රියා කරන්නේ ස්කන්ධයක් තියෙන කියන්නේ අංශුමය මාධ්‍යවල නෙමෙයින්ද විද්‍යුත් චුම්බක විකිරණ ඒ වගේ පාත් වෙන්නේ නැහැ. එයාලගෙත් අර අවසානයක් තියෙනවා. ඒකට අර පාත් වෙන්නේ නැහැ. කියන්නේ පාත් වෙන්න ඕනේ නැහැ මොකද? එයාලා යන මාධ්‍යයක් නැති නිසා. අර වගේ ගුරුත්ව බලයට සුළඟට හරි මොන හරි එහෙම පාත් වෙන්නේ නැහැ. එතකොට ඒක කොහොමද ලියලිය හිටපු දැන මෙතන නෑ. මේ තමයි. ඒකට ඊළඟ ලක්ෂණය තමයි එන්නේ ඒක මං කියමු පාත් වීම නොපාත් වීම. ඒ කියන්නේ මෙහෙම.
දැන් අර වාතයේ ගිය මං කෑ ගහපු ධ්වනි තරංගය ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක් නිසා මොනවා වුණාද? අපගමනය වුණා. අපගමන වුණා කියන්නේ ගමන් කරපු දිශාව වෙනස් වුණා. එතකොට විද්‍යුත් චුම්බක තරංගෙ එහෙම අපගමනය වෙන්නේ නැහැ. දැන් මට කියන්නේ දැන් හලාවත ඇති පොඩ්ඩක් ඔය පෘථුවිය රවුන්ඩ් නිසා එහෙමත් තියෙනවනේ. කෙලින්ම යන්නේ නැහැනේ. එහෙම නැතුව හරි කෙලින්ම තරක් තියෙනවා නම් මං මේ ටෝච් එකක් ඇල්ලුවොත් රෑක උක හලාවතටම වදීද? කිලෝමීටර් 40ක් විතර දුරට වදීද? ටෝච් එක ගැහුවොත් හලාවත තියෙන තාප් එකට වදීද? දැන් හලාවතයි මෙහෙම සමතලා පෘෂ්ඨයේ තියෙන්නේ කියලා. හැබැයි ප්‍රායෝගිකව කරුත් වදින්නේ නැහැ නේද? අදට ගෙවුත් හොඳට ටෝච් එක වදින්නේ නැහැ නේ. ඒකට හේතුව තමයි ඔය යන අතර මාධ්‍යංශ තියෙනවා. ඒ කියන්නේ මාධ්‍යංශ නෙමෙයි. ඔය යද්දි දූවිලි අංශ තියෙනවා, කාබන් අංශ, වායු ගෝලය කියන්නේ වායු විතරක්ම නෙමෙයිනේ. කාබන් අංශු ඕවා මේවා තියෙනවනේ. එතකොට ඒවල අර ආලෝකයේ වැදිලා, ඒවල වැදිලා අන්තිමට යන්නේ කොච්චරද? හරි චුට්ටයි යන්නේ. මම ওই වායු ගෝලය 100% ක්ලීන් කරලා කියන්නේ ඔකේ වෙන අංශු මුකුත් නැහැ. ඒ අර ඕන වායු ටික විතරක් තියෙන්නේ. එහෙම කරලා මම ටෝච් එක ගැහුවොත් මොකද? ඕක හලාවතටම වදිනවා. ඇයි අර වගේ අපගමනයක් වෙන්න හේතුවක් නැහැ. මොකද එතන අංශු නැති නිසා. එතකොට මම ලියනවා ඔය අපගමනය වෙන කතාව. තව එකක්. දැන් විද්‍යුත් චුම්බක තරංගයක මෙහෙමනේ. මේකේ දෝලණය වෙනවා කිව්වේ විද්‍යුත් ක්ෂේත්‍රකුයි චුම්බක ක්ෂේත්‍රකුයි. ওই තරංගයක් යන තැනකට මම අල්ලනවා කාන්දමක්. මොන දැන් ආලෝක තරංගයක් යනවා මම ටෝච් එකෙන් මෙහෙම ගහන් ඉන්නවා. මම මෙහෙම කාන්දමක් අල්ලනවා. එතකොට හිතන්න පුළුවන්ද කාන්දම කියන්නේ චුම්බක. එයා වටේ චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා. ආලෝකයේ චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා. එතකොට ඔයාලට හිතන්න පුළුවන්ද ආලෝකයේ මෙහෙම චුම්බකයේ පැත්තට නැමෙයි නැත්නම් චුම්බකෙන් ඉවතට නැමෙයි කියලා කියන්න පුළුවන්ද? උත්තරයක් දෙන්න බලන්න. එහෙම නෙමෙයිද? ආයෙත් කියපු මම මෙම ටෝච් එකක් ගහන් ඉන්නවා. මම ඊළඟින් කාන්දමකුත් අල්ලන් ඉන්නවා. ඒකට කාන්දම කියන්නේ චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා එයාට. ආලෝකය කියන්නේ විද්‍යුත් චුම්බක තරංගයක්. එයාගේ විද්‍යුත් ක්ෂේත්‍රක චුම්බක ක්ෂේත්‍රකුයි තියෙනවානේ. චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා. සාමාන්‍ය චුම්බක ලං කරොත් ඇලෙනවා විකර්ෂණය වෙනවා එක තියෙනවානේ. එතකොට ඒ නිසා මම ලයිට් එකෙන් මෙහෙම අල්ලන් ඉද්දි කාන්දම ඕක ලයිට් එක හැරෙයි කියලා හැරෙයිද? හැරෙයිද ගෙලින් මේද මොකද කියන්නේ? අපගමනයක් පෙන්වයිද? බලන්න එහෙම හැරෙයි කියලා අපගමනය තියෙනවා නේද? හැරෙයි කියලා කියන කට්ටිය තුස්සන්න බලන්න. අපගමනයක් තියෙයි කියලා. උස්සන්න දාන්නේ. හැරෙන්නේ නැහැ කියන කට්ටිය තුස්සන්න බලන්න. හොඳට ශක්තිමත්ත් ඔළුව ගෙලින් අත ගෙලින් අත ගෑවෙන්න. දෙකටම නැති කට්ටිය තුස්සන්නේ. එයි මේ දෙකටම නැති කට්ටියකුත් ඉන්නේ. අනේ පුතේ. මම කියනවා තිබ්බට. හරි. එහෙම වෙලා තියෙනවද ටෝච් එක ගහලා බලද්දි? වෙලා තියෙනවද? ඇත්ත වශයෙන්ම එහෙම සිද්ධ වෙන්නේ නැහැ. එහෙම සිද්ධ වෙන්නේ නැහැ. තව මේකට විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇල්ලුවොත් කරන්ට් එකක් ඇල්ලුවොත් කරන්ට් එකෙත් තියෙනවනේ ධන ඍණ ආරෝපණ නිසා ආකර්ෂණ විකර්ෂණ. කරන්ට් එකක් ඇල්ලුවොත් ඕක කිසිම අපගමනයක් පෙන්වන්නේ නැහැ. ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක ලක් කරත් ඒ කියන්නේ පෘථිවිය වගේ තිබ්බත් ওই තරංගයේ අපගමනයක් වෙන්නේ. ඒ කියන්නේ බාහිර බලපෑම් කරන්න මගුල මෙයා වෙන්නේ එකට බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මම එන්නේ ඒක ලියනවා. මෙහෙම විද්‍යුත් චුම්බක තරංගයක විද්‍යුත්
එහෙම නැත්තම් චුම්බක විද්‍යුත් චුම්බක නැත්තම් ගුරුත්වාකර්ෂණ. ඔය කියන ක්ෂේත්‍ර වලදී අපගමනයක් නැහැ කියලා මම ලියනවා. එතකොට විද්‍යුත් ක්ෂේත්‍රයක් කියලා කරත්, චුම්බක ක්ෂේත්‍රයකට ලක් කරත්, ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයකට ලක් කරත් මේ විද්‍යුත් චුම්බක තරංගවල අපගමනයක්, ඒ කියන්නේ නැමීමක් එහෙම සිද්ධ වෙන්නේ නැහැ. හරි. එතකොට අපි දැන් පළවෙනි වර්ග කිරීම යටතේ ඉන්නේ. ඒ ආවර්තිය දෝලණය වන අංශුව දෝලණය වෙන්නේ මොකක්ද කියන එක අනුව. එතකොට ඒකේ අපි අවසාන වශයෙන් දැන් අපි යාන්ත්‍රික තරංග කියන මොනවද ඉගෙන ගත්ත, උදාහරණ ඉගෙන ගත්ත, ලක්ෂණ ඉගෙන ගත්තා. ලක්ෂණ ගොඩක් නැහැ. දෝලණය යන්න මාධ්‍යයක් වුණ කියන එක තමයි. ඊට පස්සේ විද්‍යුත් චුම්බක තරංග මොනවද ඉගෙන ගත්තා, උදාහරණ ඉගෙන ගත්තා, ලක්ෂණ ඉගෙන ගත්තා. විද්‍යුත් චුම්බක වර්ණාවලියත් ඉගෙන ගත්තා. එතකොට අවසාන වශයෙන් අපි එනවා විද්‍යුත් චුම්බක තරංගවල ගුණයි යාන්ත්‍රික තරංගවල තරංග ගුණයි සංසන්දනය කරන්න. ඒ සංසන්දනය කරන්න මම ටියුට් එක අරන් ඉන්න, ඒක නැතුව බෑ. මේ මට විනාඩි 5ක් ගියම් මේ කඩේ ගන්න පොඩ්ඩක් ගිහින්. හරි, මේක දැන් විනාඩියෙන් ඉවරයි මීටින් එක. ඔව්, අපි ජොයින් වෙලා ඉන්නම් දුවරින්. ආ එද
පටන් ගත්තේම නේද? නෑ මාත් පටන් ගත්තේ නේද? එළියට ගියා දැන් තමයි ආවේ. හරි කොහොම පෙන්නේ YouTube එකෙන් පළවෙනි ආදායම ආපුවම ලක්ෂ 5ක විතර හෙට සෙට් එකක් ගන්නවා. මේ හෑන්ඩ් ෆ්‍රී එක බෙල්ල උසාගෙන ඉන්න බැරි හින්දා. සිනිදීන හරි. එතකොට දැන් ඕල්මෝස්ට් පළවෙනි ක්‍රමයට තරංග දුපේ ඉවරයි. උට බලමු මේක කතා කරපු විද්‍යුත් චුම්බක තරංගයි යාන්ත්‍රික තරංගයි විද්‍යුත් චුම්බක තරංගයි අතර වෙනස්කම් මොනවද කියලා. විද්‍යුත් චුම්බක වේගය වෙනවද? විද්‍යුත් චුම්බක තරංග ඊට පස්සේ විද්‍යුත් චුම්බක තරංගයේ ප්‍රවේගය. විද්‍යුත් චුම්බක තරංගයේ ප්‍රවේගය. ඒ කියන්නේ වෙනම එකක් නෙවෙයි මෙතනම තියෙනවානේ. ඒක තමයි. ඒ අර කිව්වේ ඒක තමයි අර මේ එයාලගේ ප්‍රවේගය 9.8 කියන එක තමයි. මේ 10 8 කියන එක තමයි. රික්තයේදී 3 වරක් 10 8යි කියලා කිව්වා. මේ ඒක ආලෝකයේ වේගයට කෙන ආලෝකයේ වේගෙම තමයි කියලා තියෙන්නේ. උඹලට කියන සමීකරණ එකයි දීලා නේද? නෑ. අර මේ පාරවේදිකාව කියලා දන්නේ? විකිරණ පාරවේදීතාව කියන්නේ මට පස්සේ දාන්න. මම දාන්නකොට. අර ඒක නිකන් පොඩි සමීකරණයක් තියෙන අර උත්තරේ ඉන්නේ ඒ සමීකරණය. ශ්‍රී ලංකා ගුහා ස්ත්‍රිය මොන හරි කියනවද විනාඩි නේ හරි. ඊළඟට කිසි ප්‍රශ්නයක් නැහැ නේද? කියන එකමත් තේරිලා. සිරියාවන්ත දියණිය. සිරියාවන්ත දෙරිවි. හරි. හරි එතකොට අපි කී ඉන්නේ මේ විද්‍යුත් චුම්බක තරංගය යාන්ත්‍රික තරංගයි අතර වෙනසනේ. එතකොට මම නිකන් වගුවක් ගහන්න යන්නේ මම කරුණ ලියන්න. මුලින්ම කියන්න පුළුවන් අර මාධ්‍යයක් ඕනේ සහ මාධ්‍යයක් ඕනේ නැති කියන එක. එතකොට මම ලියනවා ප්‍රචාරණ මාධ්‍ය. ප්‍රචාරණ මාධ්‍ය කියන්නේ යාන්ත්‍රික තරංග වල ප්‍රචාරණය මාධ්‍යයක් අවශ්‍යයි. විද්‍යුත් චුම්බක තරංග වලට ප්‍රචාරණය මාධ්‍යයක් ඕන වෙන්නේ නැහැ. එතකොට මේක බෙදලා ලියවන්න තමයි හොඳ. බෑනි කරන්න. මේ පැත්තට ගන්නවා විද්‍යුත් චුම්බක තරංග. මේකට ගන්නවා යාන්ත්‍රික තරංග. ඒක පළවෙනි කිව්වේ මාධ්‍ය. ඒතර මේකට මාධ්‍ය ඕන වෙන්නේ නැහැ. මේකට මාධ්‍යයක් අවශ්‍යයි. දෙවෙනි එක මෙහෙමයි. විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක් සමන්විත වෙන්නේ විද්‍යුත් හා චුම්බක ක්ෂේත්‍රවල දෝලන කියන්නේ දෝලන නිසායි. ඒක මම ලියනවා විද්‍යුත් හා චුම්බක ක්ෂේත්‍රවල
දෝලන දෝලන සහිතය කියලා. සහිතය නිසාන වෙන්නේ. එතකොට මේ යාන්ත්‍රික තරංගවල වෙන්නේ යාන්ත්‍රික දෝලන. යාන්ත්‍රික දෝලන කියන්නේ අංශුමය දෝලන කියන්නේ ඒක තමයි. යාන්ත්‍රික දෝලන. ඒ අංශුමය දෝලන වලට කියන නම තමයි යාන්ත්‍රික කියන්නේ අර යාන්ත්‍රික හරි ඉවරයි. හරි. එතකොට යාන්ත්‍රික දෝලන නිසා දෝලන සහිතයි ඒවල. යාන්ත්‍රික දෝලන කියන්නේ මේකයි මේ ශක්තිය කියන්නේ අංශුමය ද්‍රව්‍යමය දෙයක් නිසා ශක්තියෙන් ඇති වෙනවනේ. කියන්නේ දැන් අර වතුර අංශු උඩ පල්ලෙහා ඇද්දි එයාගේ විභව ශක්තිය චාලක ශක්තිය වෙනවා. අන් ඒ හින්දා ඒ වගේ යාන්ත්‍රිකව සිද්ධ වෙන්න දෝලන යාන්ත්‍රික අංශු වල සිද්ධ වෙන දෝලන කියන හින්දා තමයි මම කියන්නේ. හරි. හෙලෝ ඔව්. පිටම කරගෙන විනාඩි 5කින් කරගෙන හරි. විඩි කරගෙන කවුලන්න ඔය ටික සංසන්දනය කරන්න. ඔව් රෙකෝඩ් එක කොහොමද යනවා? රෙකෝඩ් එක යනවා. ඔව් යනවා. ලයිව් ස්ට්‍රීම් කරන්නත් පුළුවන්. හරි. ඒකත් කරගෙන. එතකොට දෝලන ගැන තමයි කිව්වේ. එතකොට විද්‍යුත් චුම්බක තරංග හැම එකක්ම තීරයක් තරංග කියලා කියනවා. අපි දැන් දන්නේ තීරයක් තරංග කියන මොකක්ද කියලා උනට ලියලා තියෙනවා. තීරයක් තරංග වේ කියලා කියනවා. ඉස්සරහදී තව පොඩ්ඩක් හම්බ වෙනවා. එතකොට යාන්ත්‍රික තරංග තීරයක් තරංග හෝ අන්‍යයාම තරංග වෙන්න පුළුවන්ලු. ලියන්න තීරයක් කමාවක් අන්වයම් කියලා ලියන්න. ඔය දෙකම තියෙනවලු ඔයාලගේ. දන්නේ නැතුණාට කොන්ෆියුස් තුංග බුංග වෙන්න තුයි. ටිකක් හම්බෙනවා. එතකොට විද්‍යුත් චුම්බක තරංගවල ප්‍රවේගය කොච්චරද සාමාන්‍යයෙන්? අවකාශය තුල ප්‍රවේගය 3/18යි ms ඍණ 1. තීරයක් තරංගවල ඒ වගේ එච්චර ලොකු ප්‍රවේග නැහැ. මම ලියන්නම් ඊතරම් ප්‍රවේග නැත කියලා. ධ්වනියේ තියෙන 340ක් වගේනේ. මේක 3/18ක් කොච්චර ලොකුද? එහෙම. එතකොට පස්වෙනි එක වගේ අපිට ගන්න පුළුවන් දැන් ජල පෘෂ්ඨයේ ජල වතුර බේසමේ කතාව. ජල පෘෂ්ඨයේ තරංගය ඇති වෙද්දී ඒ තරංගය යනවා කියලා අපිට පේනවා. තරංගය යනවා කියලා අපිට පේන්නේ කොහොමද? අර ජල පෘෂ්ඨයේ ජලය උඩ පල්ලෙහා යන එකෙන්. රැලි ඇති වෙන එකෙන්. හැබැයි මේ අපිට පේනවද ආලෝකය යනවා? විද්‍යුත් චුම්බක විකිරණ යනවා පේනවද? නැහැ. ඒවා හිමින් ගියත් අපිට පේන්නේ නැහැ. ඇයි? එයා ගියා කියලා සාක්ෂි අපිට පේන්නේ නැහැ. තරංගය යනවා කියලා අපිට පේන්නේ මොකක් හරි අංශුවක් දෝලණය වෙන නිසානේ. දැන් අර විද්‍යුත් ක්ෂේත්‍ර චුම්බක ක්ෂේත්‍ර අපිට පේන්නේ නැති නිසා ඒ තරංගය ගියාද නැද්ද කියලා අපිට දැනගන්න විදිහක් නැහැ. අන්න ඒකත් මේ වෙනස්කම. එතකොට විද්‍යුත් චුම්බක ක්ෂේත්‍ර විද්‍යුත් චුම්බක තරංගවල තරංගය ප්‍රචාරණය වුණා කියලා අපිට පේන්නේ නැහැ. ඒතර මම ඒක ලියනවා. ප්‍රචාරණය වූ බවට සාක්ෂි නැත කියලා. සාධක නැත. මේ තරංගයක් මෙහෙම යනවා ගියා කියලා අපිට හොයන්න බෑ. හැබැයි අර ජල පෘෂ්ඨයේ කෙනෙක් හොයන්න පුළුවන්. මොකද ජල අංශු එහාට මෙහාට උඩ පල්ලෙහා අනුවර්තී දෝලනය කරද්දී අපිට හොයාගන්න පුළුවන් තරංගය යනවා ගින් කියලා. ඒතර මේකේ සාධක ඇත. මෙහෙම ලියන්න කෙටියෙන්. ටියුට් එක ස්කෑන් කරලා දාන්නම්.
හරි. එතකොට ওই තමයි අපිට දීලා තියෙන වෙනස්කම් වගේ වෙනස්කම් පහක් දීලා තියෙනවා. වෙනස්කම් කොහොම වුණත් මේ දෙන්නම v සමාන f ලැම්ඩා සමීකරණය තෘප්ත කරනවා. v සමාන f ලැම්ඩා විශ්වයේදී ඕනෑම තරංගයකට දාන්න පුළුවන් කියන. එතකොට මේ දෙකොල්ලම v සමාන f ලැම්ඩා සමීකරණය සන්තුෂ්ත කරන ගැන අපිට ඒ සමීකරණය මෙයාලට පාවිච්චි කරන්න පුළුවන්. හරි. මෙතනින් අපි ඔය විද්‍යුත් චුම්බක තරංග යාන්ත්‍රික තරංග වෙන් කිරීම අවසන් වෙනවා. පොඩි දෙයක් තියෙන දැක්කනේ. අපිට තිබ්බේ තරංගය කියන්නේ නිර්වචන වගේ මතක තියාගන්න, උදාහරණ මතක තියාගන්න. ඊට පස්සේ එහෙමනේ තිබ්බේ. ලක්ෂණ ටික මතක තියාගන්න. ඊට පස්සේ ලක්ෂණ දන්නවනම් වෙනස්කම් කියන්න පුළුවන්. එහෙමම ලේසියි. හරි. විදුස්ක ඉන්නවද? ඇවිල්ලානේ. හරි. මේ වෙලාවට ආවා. එතන මේ තරම් පළවෙනි වර්ග කිරීම අපි ඉවරයි. අපි දෙවෙනි වර්ග කිරීමට යාව කීයද? 12යි තමයි භාගයක් කරමු. මට දැන් මොකින්වත් මෙසේජ් බලන්න විදියක් නැහැ. මොකින් බලුවත් රෙකෝඩ් වෙනවා. දෙවෙනි වර්ග කිරීම. දෙවෙනි වර්ග කිරීම අපි බෙදන්නේ කොහොමද? කලින් අපි නිර්ණායකයේ විදිහට ගත්තේ ඒ අනුවර්තීයව දෝලණය වෙන්නේ මොකක්ද කියන එකනේ. අණුව. මෙතන කරන්නේ අනුවර්තීයව දෝලණය වෙන්නේ කොහොමද කියලා. මම ලියනවා අනුවර්තීයව දැන් මෙහෙ ෆ්‍රී කරලා මාරු කරගන්න. මෙතන බෙදන්නේ අනුවර්තීයව දෝලණය වෙන්නේ එහෙනවනේ. ඔව්නේ. හරි. එහෙනම් නැද්ද? නෑ. එතකොට මෙතන බෙදන්නේ අනුවර්තීයව දෝලණය වන ස්වරූපය. දෝලණය වන ස්වරූපය අනුව තමයි බෙදන්නේ. මේකෙත් වර්ග දෙකකට බෙදෙනවා. ඒතර පළවෙනි වර්ගය තමයි තීව්‍රයක් තරංග. දෙවෙනි වර්ගය තමයි අන්වායාම තරංග. නම් හොඳට අහලා තියෙනවා. එතකොට දැන් මේ අනුවර්තීයව දෝලණය වෙන ස්වරූපය කියන්නේ මොකක්ද? දැන් අපි දැක්කනේ අර වතුර ජල පෘෂ්ඨයේ හැදිච්ච තරංගයේ ඒ ජල පෘෂ්ඨයේ තිබ්බ අංශු ඒ එතනදී මාධ්‍ය වුණේ ඒ දෝලණය වෙච්ච ප්‍රභේදය වුණේ ජල පෘෂ්ඨයේ තිබ්බ අංශුවනේ. ජල පෘෂ්ඨයේ අංශුව දෝලණය වුණේ උඩ පල්ලෙහාය. තරංගයේ ගිය වුණ පැත්තටද? තරංගයේ ඉදිරියට ගියේ. හැබැයි ජල අංශු දෝලණය වුණේ උඩ පල්ලෙහාය. එතකොට තරංගයේ ගිය තරංගයේ ප්‍රචාරණය වෙච්ච දිශාවට ලම්බකව තමයි අර මාධ්‍යයේ තිබ්බ ජලාංශු දෝලණය වුණේ. ඒක තමයි දෝලණය වෙන ස්වරූපය කියන්නේ. ඒක සමහර විට මාධ්‍යයේ
ඉතින් තරංගය යන දිශාවට මාංශ දෝලණය වෙන්නත් පුළුවන්. තරංගය යන දිශාවට ලම්බකව මේ මාධ්‍යංශ දෝලණය වෙන්නත් පුළුවන්. අන්න ඒ ක්‍රම දෙක අනුව තමයි මේක බෙදන්නේ. එතකොට පළවෙනි ආකාරයේ තියෙනවා තීරයක් තරංග. තීරයක් තරංග කියන්නේ හරියට අර ජල පෘෂ්ඨය අපි කතා කරපු එක වගේ. ජල පෘෂ්ඨය මොකක්ද උනේ? තරංගයේ දිශාවට ලම්බක දිශාවට තමයි මාධ්‍ය අංශු ජල අංශු දෝලණය වුනේ. ඒතකොට මම ලියනවා එක දාලා තීරයක් තරංග YouTube තාම අර එහෙම වෙනවා. Processing HD version. හරි. HD version එක හැදෙනවලු ඒකේ. කොහෙන්ද හරි හැදෙලා ඉවර වෙන්නේ. හරි. එතකොට තීරයක් තරංගයක් කියලා කියන්නේ දැන් මම කලින් කියපු එක තමයි. මොකද්ද? තරංගය ප්‍රචාරණය වන දිශාවට. තරංගය ප්‍රචාරණය වන දිශාවට ලම්බකව මාධ්‍යංශ දෝලනය සිදු කරයි නම් ඒ දෝලන වලට අපි කියනවා එමෙන්න ඒ තරංග වලට අපි කියනවා තීරයක් තරංග කියලා. ඒතර තීරයක් තරංගයේ මම මෙන්න මේ පැත්තට තරංගය ප්‍රචාරණය වෙනවා කියලා ලියනවා. තරංගය ප්‍රචාරණය කියන ගමන් කිරීම ප්‍රචාරණය වන දිශාව මේ පැත්ත නම් එහෙනම් මාධ්‍යංශ කොහොමද තියෙන්න ඕන? මෙහෙම මේකට ලම්බකමනේ උඩ පල්ලෙහෙන් තියෙන්න ඕන. එතකොට මම ඒක අඳිනවා මේ පාටින් මාධ්‍යංශ මෙන්න මේ විදිහට උඩ පල්ලෙහ දෝලණය වේ. උඩ පල්ලෙහයි. ඒතර මේක හැම එකක්ම ලම්බකව තියෙන්නේ. ඒතර මට මේකට ඉතලයක් ගහලා කියන්න පුළුවන් මොකද්ද? මාධ්‍ය දෝලණය වන මාධ්‍යංශය කියලා. එතකොට මේවට උදාහරණ මොනවද? හරි ජල පෘෂ්ඨයේ ඇති වන තරංගය මතකයිනේ. ඒක මොන තරංගයක්ද? තීර තරංගයක්. ඊට පස්සේ අර කඹයක් ලණුවක් කරන් ඒක අපි මෙහෙම අතින් ගසද්දී ඇතිවන තරංගය. කඹේ මෙහෙම යන රැල්ලක් වගේ. අන්න ඒ ඇති වන තරංගය ඒවට කියන්නේ ඇදි තන්තුව තන්තුවක ඇති වන තරංග. එතකොට ඒවා තීරයක් තරංග. එතකොට ලණුවක් ඒ කියන්නේ තන්තුවක් මොකක් හරි දෙපැත්තෙන් ඇදලා හොඳට ඇදලා අර මැද්දෙන් මේව කරොත් අර গিitar එකේ කම්බිය කම්පණය කරනවා වගේ. ගිටාර එකේ කම්බිය කියන්නේ තන්තුවක්නේ. ඒක ඇදලා තියෙන ඇදි තන්තුව. අන්න ඒ වගේ තන්තුවක අපි කම්පණය කරොත් ඒ ඇති වෙන්නේ උඩ පල්ලෙහෙන යන්නේ. එතකොට ඒක තීරයක් තරංගයක්. සහ විද්‍යුත් චුම්බක තරංග හරි. විද්‍යුත් චුම්බක තරංගවල එන්නේ කොහොමද දන්නවද? තරංගය මෙහෙට ගියා නම් කලින් එකේ පෙන්වන්නේ. තරංගය යන්නේ මෙහාට. මාධ්‍යංශ කොහොමද තියෙන්නේ මේ? මාධ්‍යංශ කියන්නේ මෙතන විද්‍යුත් ක්ෂේත්‍රය සම්මුති ක්ෂේත්‍රයයි තියෙන්නේ. අරකට ලම්බකව. ඒ නිසා හැම විද්‍යුත් චුම්බක තරංගයක්ම තීරයක් තරංග වෙනවා. එතකොට ඒ ටික මතක තියාගන්න. මොනවද උදාහරණ? ඇදි තන්තුවක තරංගය, තන්තුවක ඇදලා ගස්සලා දාන තරංගය,
ජල පෘෂ්ඨයක තරංගය සහ සියලුම විද්‍යුත් චුම්බක තරංග තීරය තරංග වෙනවා. ඔබ දන්නවනේ ද්විදීය තරංග කියන්නේ S තරංග. නෑ අහලා තියෙනවා දන්නේ නෑ ඔබ. උදාහරණයක් දීලා තියෙනවා අන්න. ඔබ දන්නා කියන්නේ කොහේ හරි අහලා තිබ්බා මම තේරුමක් මතක තිබ්බා වෙන්නේ. දැන් මතක නෑ දැන්. හරි. දැන් දැන් අපි කරමු පොඩ්ඩක් සීරියස් වැඩක්. මම එහෙමයි කරන්නේ නේද? මට ඕනේ ඔය තීරයක් තරංගයක් යන දිශාව හොයාගන්න. කියන්නේ තීරයක් තරංගයක් යන දිශාව මට දැනගන්න ඕනේ. අපි හිතමු ජල පෘෂ්ඨයේ තියෙන තරංගය කියලා මොකක් හරි. නැත්තම් අර ලණුවක් අපි අතින් ගස්සලා දාන තරංගය. එතකොට ඔය තරංගය යනවා කියලා මම කලින් කිව්වා වගේ සාක්ෂියක් තියෙන මොකක්ද? සාධකයක් තියෙන්නේ. ඒ මාධ්‍යයේ තියෙන අංශු උඩ පල්ලෙහ යන එකනේ. ඒත් අපිට තරංගයෙන් ශක්තිය යන එක පේන්නේ නැහැනේ. ඒ මාධ්‍යයේ අංශු උඩ පල්ලෙහ යන එකෙන් තමයි අපි තීරණය කරන්නේ මෙන්න තරංගයක් යනවද නැද්ද කියලා. මාධ්‍ය අංශු නිකම්ම තියෙනවා අපි තරංගයක් යන්නේ නැහැ කියලා කියනවා. මාධ්‍ය අංශු ආවර්තීය අනුවර්තීය ජනිත දක්වනවා නම් අපි කියනවා තරංගයක් යනවා කියලා. අපිට අංශුනේ පේන්නේ. එතකොට මේ අංශු පාවිච්චි කරලා කොහොමද තරංග විචාරණය වෙන දිශාව හොයාගන්නේ? ඒකට මම කරනවා මම එක පොඩි ප්‍රැක්ටිකල් එකක් වගේ එකක් ප්‍රැක්ටිකල් එකක් නෙමෙයි මේක. පොඩි උපාය මාර්ගයක් කරනවා. මං ගාව තියෙනවා මෙහෙම මේ කම්පන දත්ත කියලා එකක් තියෙනවා. ভাইබ්‍රේටර් මැෂින් එක. ඒකේ මේ තියෙනවා මේ දාන්න කම්පන දත්ත කම්පන ප්‍රභවය. තර මේකේ මොනවා වෙනවද? ලෝකෙන් කම්පණය වෙනවා ভাইබ්‍රේට් වෙනවා. තර මේ දත්තක් කියලා තියෙනවා මේක නිකන් කූරක් වගේ එකක්. මේකට කියන්නේ කම්පන දත්ත කියලා. කම්පණය වෙන දත්ත නිසා. එතකොට ඒ කම්පන ප්‍රභවය වුන් කරපු ගමන් දත්ත මෙහෙම කම්පණය වෙනවා. එතකොට ওই කම්පන දත්තට මම හයි කරලා තියෙනවා ගැට ගහලා තියෙන ලණුවක්. ලණුවක් ගැට ගහලා තියෙනවා. එතකොට ඕක දාලා ටිකකින් ලණුව අර සරල අනුවර්තී චලිතේ තරංගමය ආකාරයෙන් දෝලණය වෙනවනේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම යනවා. ඔන්න ඔහොමයි. නේ. තර මං ගන්නම් මේ තමයි ඔහොම දෝලණය වෙච්ච තරංගයේ මෙන්න මෙහෙම එනවා කියලා ගන්නවා. මේ පැත්තට. හරිද? දැන් මම මේක කොහොම ප්‍රස්ථාරයක් බවට පත් කරගන්නවා. ප්‍රස්ථාරයක් කරන්නේ මෙහෙම. මම මේ උඩාක්ෂය ගන්නවා කියලාද විස්ථාපනය කියලා ගන්නවා. එහෙම උනේත් නෑ ගන්න. මෙහෙට ගන්නම් දුර කියලා. මෙතන විස්ථාපනය කියලා ගන්නෙ මේ එක තැනක තියෙන මේ ලණුවේ අංශුවක් මෙහෙම දෙපැත්තට යන දුර. එයාලගේ විස්ථාපනය තමයි y අක්ෂයේ ලකුණු කෙරෙන්නේ. එතකොට දැන් මේ මැෂින් එක දාලා තියෙද්දි ඕකම අනුවර්තී චලිතයේ යෙදෙන අවස්ථාවක් තමයි මේ. දැන් මම මේ යන්නේ එක මොහොතක මේක කොහොමද තියෙන්නේ කියලා. තව මොහොතකදී ඒ කියන්නේ ඊළඟ මොහොතේදී මේක වෙනස් වෙනවානේ. මේකේ තියෙන හැඩය වෙනස් වෙනවා. ඊළඟ මොහොතේදී අපි හිතමු තව තප්පරයක් කියන්න බෑ. තප්පරයක් කියන්නේ මෙතන ලොකු කාලයක්. ඊළඟ මොහොත කියලා ගන්න ඊට අඩු කාලයක් නිසා. එන්නේ අඩු කාලයේදී දැන් කම්පන දත්ත තියෙන්නේ මෙහෙමනේ මෙතනනේ. කම්පන දත්ත මෙන්න මෙහෙම. කම්පන දත්ත මෙහෙම මේ කොහොමනේ දෝලණය වෙන්නේ එක කම්පණය වෙන්නේ උඩ පල්ලෙහෙන්. ඒතර මං ගන්න ඊළඟ මොහොතේදී කම්පන දත්ත මෙහෙම තියෙයි කියලා. කියන්නේ මේක මෙන්න මේ පිළිතුරට ඇවිල්ලා. ඔන්න එතකොට මං අඳිනවා
ඔය තන්තුව කොහොමද කියලා, කඹේ කොහොමද තියෙන්නේ කියලා. කඹේ තියෙන්නේ මෙන්න මෙහෙම. ඒතකොට කඹේ මෙහෙම ගිහිල්ලා උඩ යන්නේ. දැන් කඹේ තියෙන්නේ මෙහෙම. කඹේ හෝ තන්තුව. මොහොතකට පස්සේ එතකොට මං නිකන් රැන්ඩම්ලි ගත්තොත් මං ගන්නවා මෙන්න මෙතන තිබ්බ අංශුව. උඹේ තරංග ආකෘතියක් නෙවෙයි යන්නේ. ආ තරංග ආකෘතියක් නෙවෙයි යන්නේ. තරංග ආකෘතියක් නෙවෙයි යන්නේ. මොකක් අඳින්න කිව්වා? තරංග ආකෘතිය. ආකෘතියක් කියන්නේ ඒ වගේ දීලා තියෙනවා. මං මේ කරන්නේ මෙහෙමයි. ඕක දෝලණය වේවිදීදී පැත්තෙන් ෆොටෝ එකක් ගත්තා. ඒතකොට මොහොතක එකක් තමයි කළු පාටින් ආවේ. ඒ ගාම්ම ඊළඟ ෆොටෝ එක චලිත දිශාවනේ පෙන්වන්නේ. ඔව් චලිත දිශාව පෙන්වන්නේ. ඔව් දැන් මෙතන තියෙන අංශුව තියෙනවානේ. දම් පාට ඇඳලා තියෙන. ඒ අංශුව එයාගේ චලිතය පුරාම එයා යන්නේ කොහොමද? මේ කඩිර දිගේ කියන්නේ එයා සිරස්ව ඉහළ පහළ යනවා විතරයි. එතකොට ඒ අංශුව මේ වෙද්දි මොහොතකට පස්සේ මේ තියෙන කළු පාට කියන්නේ මොහොතකට පෙරනේ. මොහොතකට පස්සේ චලිතයේදී මෙයා මෙන්න මේ රතු පාට තැනට ඇවිත්නේ. එයා උඩින්නම් පල්ලෙහාට ඇවිත්. එතකොට මම ඒක මෙහෙම හඳුනනවා. එයා මෙහෙම පල්ලෙහාට ආවා. එතකොට ඊට කලින් තියෙන අංශ ඔක්කොම ඔහොම පල්ලෙහාට එනවා. මොකද කම්පන දැත්තම මෙතන ඉඳන් මෙතනට යද්දි එකට ගැට ගහලා තියෙන රණුවත් එතන ඉඳන් මෙතනටම යනවා. ඒතර මේවත් මෙතන තියෙන අංශුත් ඔහොම පල්ලෙහාට ඇවිල්ලා මෙතනින් පොඩ්ඩක් පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. මෙහෙම උදිනවා. ඒතර මෙන්න මේ දෙක මේ කැපෙන තන අංශුවක් තියෙනවනේ. ඒ අංශුව මොන හරි වෙලාද? නෑ ඒ අංශුව චලනය වෙලා නෑ. එයා එතනම. නේ? බලන්න. මොහොතකට පෙර පිහිටුමේ මොහොතකට පසු පිහිටුමේ එයා අංශුව එතනම තමයි එයා විස්ථාපනයකට ලක් වෙලා නැහැ. ඒතර එතනින් පස්සේ මම ලියන්න නරතුව නැත්තම් පැටලෙයි. නතුව කියලා ලියනවා මොහොතකට පසු කියලා. මුතු පාටින් දක්වලා තියෙන මොහොතකට පසු. එතකොට මෙතන මේ හරියදී මොහොතකට පස්සේ මේ අංශ උඩ ගිහින්නේ. උඩ ගිහින්. මම ඒක ලකුණු කරනවා. මෙහෙම උඩ ගිහිල්ලා මෙතනට යනකම් උඩ ගිහින් තියෙන්නේ. මෙන්න මෙතන අංශු ආය අර වගේ. එයාගේ විස්ථාපනයක් තියනවද? මෙතන විස්ථාපනයක් නැහැ මේ. මොහොතකට පසු පෙර පිහිටුමයි එන කළු පාට එකයි මොහොතකට පස්සේ පිහිටීමේ දෙකේම තියෙන එකම දේ. ඒ නිසා එයාගේ විස්ථාපනයක් වෙලා නැහැ. එයා එතනම. ඒතර ඊට පස්සේ ටික මොහොතකට පස්සේ තියෙන මොහොතකට පෙර තියෙන්නේ උඩ, මොහොතකට පස්සේ තියෙන්නේ යට. එනම් තිබ්බ අංශුව පල්ලෙහාට ගිහින්. පල්ලෙහාට ගිහින්. එතකොට මෙතන තියෙන අංශුව එයාගේ විස්ථාපනයක් සිද්ධ වෙලා නැහැ. මොහොතකට පසු ඉවරයි යන්නේ දෙන්නම අවස්ථා දෙකේම එකම තැන ඉන්නේ. ඊට පස්සේ බලන්න මොහොතකට පස්සේ තියෙන පල්ලෙහි කළු රේඛාව මොහොතකට පෙර තියෙන්නේ යටින්, මොහොතකට පස්සේ රතු රේඛාව තියෙන්නේ උඩින්. එතකොට අංශු උඩ ගිහින්. මම මේක උඩට ඉතලේ ගහලා ලකුණු කරනවා. ඔන්න ඔහොම මෙතනට අනකල් ලකුණු කරගත්තා. දැන් දැක්කද මොහොතක වෙනසදී අංශු ගමන් කරේ කොහොමද කියලා? හැම වෙලෙම ලම්බකව උඩ පල්ලෙහා ගියා. එතකොට අංශු එහෙම රටාවකට දෝලණය වෙද්දී
තරංගය අර පැත්තට යනවා. හරි පුදුමාකාරයි නේද? හරි. දැන් අපි මෙහෙම ලියන්න මෙහෙට තරංගය යන්නේ මේ දිශාවට. හරි. දැන් මෙන්න මේ උස තැන් වලට අපි කියවනේ ශීර්ෂ කියලා. කලින් දවසේ කිව්වේ මේවා ශීර්ෂ. මේක ශීර්ෂ. එතකොට මොහොතකට පස්සේ මේ ශීර්ෂය දැන් කොහෙද තියෙන්නේ? ඒ ශීර්ෂය එතන නෑ දැන් තියෙන්නේ මෙතන. ශීර්ෂය ඉස්සරහට ගිහින්නේ ඊළඟට. මේකට කිව්වේ නිම්නයක්. මේ පල්ලෙහාටම විස්ථාපනයේ අඩුව ගිහින් තියෙන තැනට අපි කිව්වේ නිම්නයක් කියලා. මොහොතකට පස්සේ රතු ප්‍රස්ථාරයේ නිම්නය එතන හොඳ නෑ. නිම්නය ඉස්සරහට ගිහින් තියෙන්නේ මෙතනත්. මේ තියෙන ශීර්ෂය මොහොතකට පස්සේ රතු පාට ප්‍රස්ථාරයේදී එතන නෙමෙයි. මොහොතකට පස්සේ ශීර්ෂය ඉස්සරහට ගිහින් තියෙන්නේ. එතකොට අපිට පෙවුන මොහොතකට පස්සේ මේකේ ශීර්ෂ සහ නිම්න ඉදිරියට ගිහින් කියලා දැක්කද? එතකොට කාලයත් එක්ක අපිට මේක නිරීක්ෂණය කරන අපිට පේනවා මේ තරංගයේ ශීර්ෂ නිම්න ඉස්සරහට යනවා කියලා. කියන්නේ තරංගය යන දිශාවට මේ ශීර්ෂ නිම්න යනවා කියලා පේනවා. හැබැයි එහෙම පෙවුණා කියලා තන්තුව යනවද? නෑ. තන්තුව එකම තැන තමයි. අපිට ශීර්ෂ නිම්න යනවා වගේ පේනවා. ඇත්තටම යන්නේ. එතන තන්තුව යෑමක් සිද්ධ වෙන්නේ. එතන තරංගය යනවා අංශු එකම තැන උඩ පල්ලේ යන එකක් වෙන්නේ. ඒතකොට ශීර්ෂ නිම්න ඉස්සරහට යනවා වගේ අපිට පේනවා. එහෙම ගියා කියලා තන්තුව ඉස්සරහට යෑමක් සිද්ධ වෙන්නේ නෑ. කොයිම විටකවත් සිද්ධ වෙන්නේ නෑ. impossible. Thomas. ඊට පස්සේ එතකොට දැන් මම මේ කැන්දේ ඇයි මම ප්‍රශ්නේ කැන්දේ මම කිව්වා මේ තරංගය යන දිශාව මට හොයාගන්න ඕනි කියලා. ඒතර දිශාව හොයාගන්නේ කොහොමද? දිශාව හොයාගන්නේ දැන් මෙන්න මේ ක්‍රමයට. මේකේ මම මෙහෙම අඳින්නම් වෙන ප්‍රස්තාවය. මේ සරල ප්‍රස්තාවය මොහොතක පිහිටීමක් කොහොම දුන්න කියලා හිතන්න. ඊට පස්සේ යාලා කියනවා මෙන්න මේ වගේ මෙතන A කියලා අංශුවක් තියෙනවා කියලා. එයාගේ චලිත දිශාව මෙන්න මෙහෙම අපිට දෙනවා උඩට චලනය වෙනවා කියලා. දැන් අපිට අපෙන් අහනවා මෙයාගේ චලිත දිශාව කොහොමද මට හොයලා දෙන්න කියලා කියනවා. එතකොට අපිට දත්ත විදියට දෙන්න මොකද්ද? යම් මොහොතක පිහිටීමක් දුන්නහම ඊට පස්සේ ඒ පිහිටීමේ තියෙන අංශුවක චලිත දිශාව දෙනවා. ඒ වෙලාවේ තියෙන චලිත දිශාව. දැන් අපිට මේක පාවිච්චි කරලා මොහොතකට පස්සේ එකක් ඇඳගන්න පුළුවන්. කොහොමද? මෙයා උඩට චලනය වෙනවා නම් මොහොතකට පස්සේ මෙයා ඉන්න තැනට වඩා උඩින් ඉන්නවනේ. එහෙනම් මම එයා පොඩ්ඩක් පුස් කරලා නැගත්තා මෙතන මම තියාගත්තා. එතකොට ප්‍රස්ථාරය මෙන්න මෙහෙම යයිනේ. මේ එතකොට මම ඊටු ටික ප්‍රස්ථාරය අඳිනවා. යට ටික කොහොම තියේ. යට ටික කොහොම ඊට කලින් ටික කොහොම තියේ. නේ? දැක්ක. අපිට දත්තයක් විතර දුන්නේ මොකද්ද? ඒ වෙලේ තියෙන අංශුව දෝලණය වෙන දිශාව විතරයි. හැබැයි එයා දෝලණයෙන් උඩට නම් අපිට ටිකක් උඩට කරලා මොහොතකට පස්සේ පිටුමක් ඇඳ ගන්න පුළුවන්. ඊට පස්සේ මම ප්‍රස්ථාරය සම්පූර්ණ කරගත්තා. දැන් කියන්න පුළුවන් නේද ප්‍රස්ථාරයේ දිශාව ප්‍රස්ථාරයේ තරංගයේ ප්‍රගමණය වෙන්නේ කොහෙටද කියලා. මෙතන තිබ්බ ශීර්ෂය දැන් ඉස්සරහට ගිහින්. එන ශීර්ෂ ඉස්සරහට යනවා නිම්න ඉස්සරහට යනවා කියන තරංගය යන්නේ කොහෙටද? ඒ දිශාවටම තමයි. ආන් එහෙමයි තරංගයේ අංශුවක දිශාවක් දුන්නම ඒකෙන් තරංගයේ අංශු පාවිච්චි කරලා අපි තරංගය යන දිශාව හොයාගන්නේ. ඒක ක්‍රමේ තමයි එන්න ඒක. හරි. එතකොට මම තව එකක් ටක් ගාලා කියන්න.
ඔහොම ජල තරංගයක් තියෙනවා ජල පෘෂ්ඨයේ ඇති වෙන. ඒතර මම මේ ජල පෘෂ්ඨයේ තැන් තැන් වලට දානවා රබර් කිරලැබ පොරොප්පු බර නැති ඒවා සැහැල්ලු ඒවා දානවා. එක පොරොප්පයක් තියෙනවා මෙන්න මෙතන. මේකට A කියලා දානවා. තව පොරොප්පයක් තියෙනවා මෙතන. මේකට මම B කියලා දානවා. තව පොරොප්පයක් තියෙනවා මෙතන. C කියලා දානවා. එතකොට මම මේවල දිශාවත් ඔයාලට දෙනවා. A පොරොප්පේ දැන් ඊළඟ මොහොතේ මෙහාට එන්නේ. B පොරොප්පේ උඩට යනවා. C පොරොප්පේ පල්ලෙහාට යනවා කියලා මම දෙනවා. මෙන්න මෙහෙම අපිට දෙනවා. ඒ පොරොප්පේ තියෙන කොතනද ඇත්තටම? ශීර්ෂයක තියෙන්නේ. B පොරොප්පේ තියෙන්නේ මැද තැනක. C පොරොප්පේ තියෙන්නේ ශීර්ෂයේ නිම්නයේ ඒ වගේ අතර තැනක තියෙන්නේ. එතකොට A පොරොප්පේ කොහෙටද දැන් චලනය වෙන්නේ? පහළට චලනය වෙන්නේ යන්නේ. ඊළඟ මොහොතේ ආ පල්ලෙහාට යනවා. B පොරොප්පේ ඉහළට චලනය වෙනවා. C පොරොප්පේ පල්ලෙහාට චලනය වෙනවා කියලා අපිට දීලා තියෙනවා. එතකොට ඒ විදිහට ඒ අපිට පොරොප්පේ චලිත දිශා කියන්න පුළුවන්. දීලා තියෙනවා. ඊළඟට මං අහනවා ඔයාලගෙන් මෙයාලගේ ඔය පොරොප්පවල චාලක ශක්තිය වැඩිම කෙනා කවුද කියලා. කියන්නේ වැඩිම වේගෙන් චලනය වෙන්නේ කවුද කියලා. අදහසක් තියෙනවද වැඩිම චාලක ශක්තියක් තියෙන්නේ නැත්නම් වැඩිම වේගෙන් චලනය වෙන්නේ කවුද කියලා කියන්න පුළුවන්. ඉෂ්කල් මොනවාරි කියනවද? ඔයගොල්ලන් වැඩි වේගයෙන් යන්නේ ඔක්කොම එකයි නේද? එහෙම නැත්නම් B තමයි. මෙහෙම ගන්න. මේ A පොරොප්පේ ගත්තොත් එයා චලනය වෙන්නේ ඔහොම. එතකොට එයාගේ මේ උඩරිම තැනට ඇවිල්ලා මොහොතකට නතර වෙනවා. මොහොතකට නතර වෙලා ආපස්සේ හැරිලෙන්න බෑ. එතකොට අන්නේ මොහොතකට නතර වෙද්දී යාගේ චාලක ශක්තිය බිඳුව වෙනවා. ඒ කියන්නේ මෙතනදී ප්‍රවේගය දැන් බිඳුවයි. මම ලියනවා මෙතනදී v සමානයි බිඳුවයි කියලා. ඒතර v සමානයි බිඳුවේ මෙහෙම යද්දී එයාගේ උඩරිම ප්‍රවේගයේ ඉන්නේ කොතනද? මෙන්න මේ මැද තැන තියෙනවා. මැද තැන පාස් කරපුවම එයා ටික ටික මන්දනය කරලා ඊළඟ වැඩිම තැනදී ඍණ පැත්තෙන් එයා නිශ්චල වෙනවා. ආයෙ ඍණ පැත්තෙන් ධන පැත්තට මේ කොටසේ ප්‍රවේගය වැඩි කරන් ඉවිල්ලා මෙන්න මේ මධ්‍ය රේඛාවේදී ප්‍රවේගය උපරිම වෙලා ආයෙ එතනින් පස්සේ ටික ටික බ්‍රේක් ගහ මන්දනය කර මෙතනට ඇවිල්ලා නිශ්චල වෙනවා. එහෙනම් v ගේ මේ A අවස්ථාවේදී මෙයාගේ ප්‍රවේගය බිඳුවයි. B අවස්ථාව තියෙන්නේ මැද අවස්ථාව. එහෙනම් එතන ප්‍රවේගය ඒක උපරිම අගයම max කියලා ලියනවා. C අවස්ථාවේදී ප්‍රවේගය හරියට කියන්න බැහැ දැනට. Aට වඩා වැඩි Bට වඩා අඩුයි කියලා අපිට කියන්න පුළුවන්. මොකද ඒ නිශ්චලතාවයේ හැබැයි C පොඩ්ඩක් හරි චලනය වෙන්න තැනක ඉන්නේ නේ. තව පොඩ්ඩක් යට යන්න පුළුවන්. ඒ නිසා Aට වඩා වැඩි Bට වඩා අනිවාර්යෙන් අඩුයි. අන්නේ විදිහට අපිට ඒ අංශු වල දිශාව තියෙන තැන අනුව ඒ වේගය ගැන කියන්න පුළුවන්. වේගය පිටින චාලක ශක්තිය වැඩි. ඒ ගැන අපිට කියන්න පුළුවන්. තර මේ අතරතුර තරංගයේ වේගයක් අපිට දුන්නොත් මේවල දිග දීලා තියෙනවා නම් තරංගායමික දිග ගන්න පුළුවන් නම් සංඛ්‍යාතය වගේ දේවල් මැනගන්න පුළුවන්. v සමාන f ලැම්ඩාට ආදේශ කරලා එතකොට තීරයක් තරංග කියලා අපිට කතා කරන්න තියෙන්නේ ඔච්චරයි. එතකොට අපි මේකෙන් කතා කරේ තීරයක් තරංග කියන්නේ තරංගය ප්‍රචාරණ දිශාවට ලම්බක මාධ්‍යංශ දෝලණය වෙන තරංග. එතකොට අපි මේකෙදි දැක්ක මාධ්‍ය තරංගය ගියේ කොහොමද අංශු තිබ්බේ කොහොමද කියලා. ඊට පස්සේ අපි හොයාගත්තා මාධ්‍ය අංශ චලනය වෙන දිශාවත් එක්ක තරංගයේ දිශාව කොහොමද හොයාගන්නේ කියලා. ඒ වගේ පොඩි දේවල් ටිකක් තමයි තිබ්බේ. මීටින් එක එන්නේ. ඔව්. රෙකෝඩ් එක ඉවරයි. අදට ඉවර කරන්න යන්නේ මේ ඊගව දවසේ අන්මායාම තරංග කරන්නේ. හරි. have a nice day.